නැගෙනහිරට ඇති ජනේල තියෙනවා නම් ඔබට පුළුවන් ඔබට බොහොම හොඳයි ඒ නිවසට හොඳ ලැබීමක් තියෙනවා පුළුවන් තරම් ලොකුවට තියන්න ආය කියනවා ඒකෙන් ඔබට ධනය වාසනාව කීර්තිය වෙන දේවල් කියනවා ඒ වගේම උතුරට තැබීමෙන් අපි කියනවා මුදල් ලැබීම නිරෝගීභාවය ලැබීම මේ උතුරට තැබීම ඉතාමත් හොඳයි අපි කියනවා උතුර කියන්නේ උතුරන්න ලැබෙන දිශාව කියලා. කොහොමද නිදන කාමරේ හරි විදිහට තියාගන්නේ වාස්තු දෝෂ නැතුව ඇඳ කොහොමද තියාගන්නේ හරි විදිහට? ඉතින් උගක් කියලාට බිරින්දෑවරුන්ට ඉතාමත්ම අසුබයි කියලා කියනවා. මොකද මරණාසන්න රෝගයන් පවා අරගෙන එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි කියලා වාස්තු විද්‍යාවේ අපි කතා කරනවා. මේක ඔබට පුළුවන් නම් තුල්සි වැනි පැලයක් හිටවන්න බොහොම හොඳයි. මැද මිදුලේ දියැලි වැනි දේවල් නිර්මාණය කරන්න යන්න එපා. නිවසයන්ට තරම්ම හොඳ නැහැ. ඔබ හම්බ කරන දේ සමහරක් වෙලාවට පරිස්සමට තියෙන තැන අරන් තියෙන තැන අල්මාරියටත් වාස්තු දෝෂ බලපානවද? මේක ඉතාමත්ම ධන හානි වෙන භූමියක්. මේකෙදිත් අර අපිට ඕන විදිහට අවශ්‍ය ස්ථානවල ස්ථානගත කරගන්න බෑ. මේකෙදී අපි කියන විශේෂම ඔබට ධනලාභ ඇති කරනවා. ඉතාමත්ම සුබ භූමියක් කියන්න පුළුවන් මේ චතුරස්‍ර භූමිය. ඉතින් ඔය රත චක්‍රයක් වගේ රතයක් හරවන වගේ චක්‍රයක් එවැනි භූමිය ඔබ ගන්න එපා. මේකෙදී ඔබ දිලිඳු භාවයට පත් වීමේ ඉඩකඩ බොහොම වැඩි. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්නවා. චාපා කුමාර වන්‍යාරච්චි මහත්මයා ඉතින් එතුමත් එක්ක අපි මීට කලින් වැඩසටහනක් අරගෙන ආවා. මේ අපේ ඉන්න භූමිය පිළිබඳව මේ භූමියේ තියෙන විශේෂත්වය පිළිබඳව සහ එතුමා කරන මේ ජ්‍යොතිෂ්‍යමය දේවල් පිළිබඳව අපි වැඩසටහනක් අරගෙන ආවා මෙතුමත් එක්ක සාකච්ඡා කරා ඒ දේවල් පිළිබඳව. දැන් චාපා මහත්තයා බොහෝ දෙනෙක් ඉල්ලීම ආව ඔබතුමත් එක්ක තවත් වැඩසටහනක් කරන්න මේ දේවල් පිළිබඳව තව පාරක් සාකච්ඡා කරන්න කියලා. කොහොම හරි මේ තිබ්බ කාර්ය බහුලත්වය නිසා පොඩ්ඩක් එහෙ මෙහෙ වුණත් අද අපි හිතුවා තව කතා බහක් තව සාකච්ඡාවක් තව මේ වැදගත් තොරතුරු කරුණු කාරණා රාශියක් ඔබට අරන් එන්න විශේෂම දේ අද අපි කතා කරන්නේ මේ වාස්තු විද්‍යාව පිළිබඳව. එහෙම නැත්නම් වාස්තු දෝෂ පිළිබඳව. දැන් හැමෝටම එක එක වෙලාවට මේ දේවල් ප්‍රශ්න වෙන්න පුළුවන්. ගයක් හදාගෙන යද්දී නැත්නම් තමන් ඉන්න ගෙදර කිසියම් හෝ දෝෂයක් තියනවද? චාපා මහත්තයා සමහරක් වෙලාවට සමහර කියන්න පුළුවන් ඔය දේවල් මේ පිටරට ඉන්න අපිට ඕවා දාලා නැහැ. මෙහෙ මොන වාස්තු දෝෂද මේ වාස්තු සමහර ගම මිත්‍යා දේවල් ඕවා දාලා නැහැ. ඕවා ගණන් ගන්න ඕනේ දේවල් නෙවෙයි කියන කොටසකුත් ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඒ හැමෝම ඉන්න අතරතුරේ අපි කතා බහ කරනවා මේ වගේ දෙයක් මෙච්චර කාලයක් කොහොමද පැවතගෙන ආවේ? මේ වගේ කිසියම් හෝ සත්‍යතාවක් නැත්තම් මෙච්චර කාලයක් පැවතෙන්න පුළුවන්ද? ඇත්තටම මේ වගේ කිසියම් ගතයුත්තක් තිබෙනවද? එහෙනම් මොකටද මීට අවුරුදු 2000කට 3000කට එහා ආදි මුතුන් මිත්තු එහෙම නැත්නම් හිටිය හෙළයෝ මේ වාස්තු විද්‍යාව යොදාගත්තේ උපකාරී කරගත්තේ ඒ මිනිස් ජීවිතේට කොයිතරම් වැදගත්ද? අපි කතාව ආරම්භ කරමු චාපා මහත්තයා. වාස්තු විද්‍යාව කියන්නේ ඇත්තටම කුමක්ද? එතනින් කතාව ආරම්භ කරමු අපි ආරම්භයේ. ඇත්තට මේ වාස්තු විද්‍යාව ගැන කතා කරද්දී මේ ඔබතුමා ගත්ත මූලාරම්භය හොඳයි. මේ ගොඩක් එකකින් ඈත් වෙන්න මිනිස්සු උත්සාහ කරන්නේ මේකට අදෘශ්‍යමාන දේවල් එකතු කරගෙන යන හින්දා. ඇත්තට වාස්තු විද්‍යාව කියන්නේ ස්වභාවිකව නොමිලේ අපිට ලැබෙන සුළඟින් මේ හැම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ගැන අපි කතා කරන්නේ. මේ දේවල් ටික ඔබ ජීවත් වෙන ගෘහය ඇතුළට කොහොමද ගන්නෙ? ඒ කියන්නේ ඔළුව නිරවුල් කරගෙන පැහැදිලිව අපි කොහොමද ජීවත් වෙන්නේ? හරිද? මේක ඇතුළේ කිසිදු අදෘශ්‍යමාන දෙයක් නැහැ. හරිද? මේකේ තියෙන්නේ මේ ඉරහඳ ග්‍රහ තාරුකා වලින් සහ මේ දිශාවන් වලින් අපිට ස්වභාව ධම දෙන දේ හරියාකාරව මුදලක් නොගෙවන් නොමිලේ ලබා ගන්න කියන එක තමයි මේ කියන්නේ. මේක අස්සේ গুপ্ত විද්‍යාවක් නැහැ. මේක සාපේක්ෂයි කෙනගෙනට ඒක අස්සේ මේ මම හිතනවා ගොඩක් ඔය ප්‍රතික්ෂේප කරන්නේ භෞතිකවාදීව මේකට අනවශ්‍ය විදිහට අතිශෝක්තියෙන් දෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේක ඇතුලේ එහෙම දෙයක් නැහැ. නොමිලේ ලැබෙන ස්වභාවික දේවල් ගන්න කියන එක තමයි අපිට විශේෂයෙන්ම කතා කරන්න වෙන්නේ. ඒතර ඔබතුමා මගෙන් අහුවා මේ වාස්තු විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මෙන්න මේ වාස්තුවක් කියන්නේ මොකක්ද? වාස්තු දෝෂයක් කියන්නේ මොකක්ද කියන එක මේක මේ අපේ ගෘහය ඇතුලේ අපි හදාගන්න අපි ගෙනියන්න ඕන අපේ ජීවන රටාව පැහැදිලිව ගෙනියන්න පුළුවන් සිස්ටම් එකක් ගැන තමයි මේ කතා කරන්නේ. ඔළුව කෙලින් තියන වැඩ කරන්න කියන දේ තමයි කියන්නේ. ඉතින් මේක ඇතුලේදී හරියට මේ වාස්තු දෝෂ ඔබ බලන්න නැතුව කෙරුවොත් එහෙම ඔබ අමාරු වැටෙන හැටි මේවා මේ වැරදි ක්‍රම ඔබ අනුගමනය කරමින් නිවාස ඉදි කරන්න හදනවා නම් මෙන්න මේවා තියෙනා වූ තියෙන ඉෆෙක්ට් එක ගැන තමයි අපි මේ වාස්තු දෝෂයක් කියලා
අපි මේ කතා කරන්නේ විශේෂයෙන් මේ පංචභූත බලවේගයන් ගැන අපි විශේෂයෙන්ම කතා කරන වාස්තු විද්‍යාවේදී විශේෂයෙන් මේ ආපෝ කියන්නේ අපි ජලයට ඒ වගේම තේජෝ ගැන කතා කරනවා එහෙම නැත්නම් ගින්දර කියන්න පුළුවන් ඊට පස්සේ අපි වායෝ ධාතුව ගැන කතා කරනවා වායෝ කියන්නේ වාතයට ඒ වගේම පඨවි ගැන අපි කතා කරනවා මේ පඨවි කියන්නේ පොළොව ධාතුවට ඒ වගේම ආකාශ ගැන අපි කතා කරනවා මේ කියන්නේ අහස් තලයට ඉතින් මෙන්න මේ වැනි දේවල් වලින් අපිට ලැබෙනා වූ දේවල් හරියාකාරව අපි කොහොමද අපේ ජීවිතේ ළඟා කරගන්නේ කොහොමද කියන එක තමයි විශේෂයෙන් වාස්තු විද්‍යාව ගැන අපි කතා කරන්නේ. මේකදී ආයේ නැවතත් මම කියන්නේ මේකට මිත්‍යා මත සහ අදුෂ්‍යමාන දේවල් මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ක්‍රමවලට සරලව ජීවත් වෙන්න ඔබට ජීවත් වෙන්න මේ ස්වභාවිකව ලැබෙන දේවල් ගන්න. නැවතත් ආයේ ඒකම තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ ගැන මේවා තියෙන සුවය ලබා ගන්න. ඉතින් මේ සූර්යාගෙන් ලැබෙනා වූ සූර්ය කිරණ ටික හරියාකාරව කොහොමද නිවසට ගන්නෙ? ඒව තම හොඳ විස බීජනාශකයක් ඒක. ඉතින් මේ එන තැන් කව කරන්න එපා. හරිද? ඉතින් මෙන්න මේ දේවල් අකුරක් නෑර අතාරින්න නැතුව ඔබ ඔබේ ජීවිතේ ලඝු කරගන්න කියන දේ තමයි අපි මේ කියන්නේ. දැන් මේක ඇවිල්ලා මේක අද කීයක ඉඳලා පටන් ගත්ත ගන්න මේක රාවණා යුගයේ දක්වාම ඇදගෙන යනවා මේ වාස්තු දෝෂ කිව්වට පස්සේ විශේෂයෙන්ම අපි කතා කරනවා මේ වාස්තු විද්‍යාව මේ ක්‍රිෂ්ණ මහේශ්වරයා විසින් මේක සොයාගත්තා කියලා වාස්තු විද්‍යාව පොතපත පරිශීලනය කරද්දී අපිට මේ ඉගෙන ගන්න ලැබිලා තිනවා. ඉතින් මේකේ මේ රාවණා රජුගේ මාලිගාවේ පිහිටි ක්‍රමයන් වලට අනුකූලව තමයි මේ වාස්තු විද්‍යාව බිහි වුණා කියලා ඈත ඉතිහාසය අපිට කතා කරන්නේ. ඉතින් මේක 아무තු දෙයක් නෙමෙයි අපිට අපේ ආරම්භය මොකක්ද කියලා හුවත් යන්නේ අපේ සිංහලයේ අපේම රාවණ රජු ගැන අපි කතා කරනවා කවුරුන් මොන මතිමතාන්තර දරුවත් අපි හෙළය විදිහට මේ වෙන දේවල් අපිට විශ්වාස කරන්න වෙනවා. ඉතින් ඇත්තටම රාවණා කියන්නේ අපේ ලංකාවේ අපේ ලේතිච්ච අපේ රජවරයෙක්. ඒ නිසා එතුමාගේ මාලිගාවේ මේක පටන් ගත්තා කියන අපිට කියන්න වෙන්නේ මේ ක්‍රිෂ්ණ මහේශ්වරයා ගැන කතා කරද්දිත් අපිට හිතන්න පුළුවන් මේක ලංකාවෙන් උප්පත්තිය ලැබුවා කියන්න පුළුවන් මේක වෙනත් විදේශ රටවලින් හෝ ಭಾರತයෙන් ආපු දෙයක් නෙවෙයි අපේ රටේ අපේ දෙයක්. ඉතින් මේක අපේම මුදුන් මිතා හොයාගත්තු දෙයක්. එහෙනම් මේකට ගරහන්න එපා කියන දේ තමයි අපි කියන්නේ. මේක අදුෂ්‍යමාන දේවල් ඔබන්න යන්න එපා. සබාදහමට පිටපාන්න නැතුව පහසුවෙන් ජීවත් වෙන්නේ කියන එක තමයි ඔන්න අපි අද වාස්තු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මුලින් කතා කරද්දී ඔබට කියන්න වෙන්නේ අපේ දැක්මට අනුව. මම හිතන්නේ චාපා මහත්තයා වාස්තු විද්‍යාව ගැන හොඳ හඳුන්වා දීමක් ලබා දුන්න ඔබට මේ මොකද්ද වාස්තු විද්‍යාව? එහෙමනම් රාවණ ඉතිහාසය දක්වාම මේ වාස්තු විද්‍යාව ඇදීගෙන යනවා. එතනින් තමයි මේ වාස්තු විද්‍යාව ආරම්භ වෙන්නේ. ඒ වගේ රාජධානි වලට ඒ වගේම සමහරකට විහෙර විහාරස්ථාන වලට මේ හැම දෙයකටම වාස්තු විද්‍යාව ඒ දවස්වල මූලිකත්වය අරගෙන තියෙනවා. චාපා මහත්තයා අපි එහෙමනම් කතා කරමු දැන් වාස්තු විද්‍යාව කියන එක ගත්තට පස්සේ පළවෙනි දේම තමයි භූමිය කියන එක. මේ භූමියෙන්ද මේ වාස්තු දෝෂ වාස්තු විද්‍යාව ආරම්භ වෙන්නේ. ඔව් විශේෂයෙන්ම වාස්තු විද්‍යාව ගැන කතා කරද්දී මේ භූමියක් තෝරා ගැනීම ගැන විශේෂයෙන්ම කතා කරනවා භූමිය පිහිටීම සම්බන්ධව. මේක මේ පිහිටීම බලපානවා මේකෙදි අපි විශේෂයෙන් මේ දිග හෝ හතරස් වෙන්න ඕනේ කියලා අපි විශේෂයෙන්ම කතා කරනවා. මෙන්න මේකේ දිග හෝ හතරස් වෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඊසාන සහ නිර්ත දිශාවන් වලට අංශක 90ක් අනිවාර්යයෙන්ම මේ භූමිය තියෙන්න ඕනේ. නැවතත් මම කියනවා නිර්ත සහ ඊසාන දිශාවට අංශක 90ක් අපිට තියෙන්න ඕනේ. මේ හරියාකාරව අපිට භූමියක් තෝරාගනිදී. එතකොට තමයි අපිට හරියාකාර දෝෂ නැතුව මේ දිශාවන් වලට අනුව ඒවට අනුගත වෙලා ඒ අදාළ විදිහට ඒව ස්ථානගත කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අපි කියනවා ඒ වෙන්නේ භූමින් ඔබ තෝරා ගන්න. එතකොට ඇත්තට මේ වාස්තුන් හර නිවසක් සාදා ගැනීමට ඉතාමත් මෙවහල් වෙන්නේ භූමිය. ඒ නිසා අනිවාර්යයෙන් අපි මුලින් භූමිය ගැන හොඳින් බලන්න වෙනවා. ඒ වගේ මේ භූමිය ගැන අපි විශේෂයෙන්ම කතා කරද්දී අපිට අලුතෙන් භූමියක් ඔබ මිලදී ගැනීමක් කරන්න යනවා නම් ඒකට අපි විශේෂයෙන්ම කියන මේ 12 සැදෑරුම් භූමි ලක්ෂණයන් 12 සැදෑරුම් භූමි ලක්ෂණයන් ගැන අපි වාස්තු විද්‍යාවේදී කතා කරනවා. ඒතර මේවැදී භූමි 16ක් ගැන අපි කතා කරනවා. මේකෙදි අතර මේ භූමි 16 දී මේ ආයතාකාර භූමි කියලා ඔබ අහලා ඇති. මේ 16 ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ආයතාකාර භූමියක් කියන්නේ ඔබට ඉතාමත්ම හොඳ භූමියක්. මේකේ ඔබට හොඳින් ලැබීම් තියෙනවා. මේක ගැන සම්පූර්ණ විස්තරයක් අපි ඉදිරියට කරන්නම් මේ භූමි සම්බන්ධ කොහොමද භූමි පිහිටන්නේ කියන එක ගැන. ඉතින් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම චතුරස්‍රාකාර භූමියත් ඉතාමත්ම
හොඳයි. චතුරස්‍රාකාර භූමියක් ඔබට තෝරා ගැනීමක් කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒකේ ඔබට හොඳින් ලැබීම් තියෙනවා. ඔබ අලුතෙන් මිලදී ගන්නවා නම් මෙන්න මෙවැනි භූමියක් ඔබ බලන්න. ඒ වගේම වෘත්තාකාර භූමියක් රවුමට තියෙනවා නම් මේකත් ඊ타මත්ම සුබ භූමියක්, ඊ타ම අනර්ග භූමියක් කියන්න පුළුවන්. මේකේ අපිට හරියාකාරව ගෘහයක් හදනකොට නියමිත දිශාවන් වලට අනුව ඒ අදාළ තැන් වලට අදාළ ස්ථානයෙන් ස්ථානගත කිරීමේ හැකියාව ඔන්න අපිට තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේක ගැන කතා කරන්න වෙන්නේ. ඊට පස්සේ අපි මේක හොයාගන්න හරි අමාරුයි. නමුත් එවැනි භූමියක් තියෙනවා හොඳයි. ඉස්සර රාජධානි පවා ওই විදිහේ තමයි ඉදි කරේ. ඉතින් තව තියෙනවා අපේ භද්‍රාසනාකාර භූමි ගැනත් අපි කතා කරනවා. මේ භද්‍රාසනාකාර භූමියක් කියලා අපි කියන්නේ මේක ඉතාමත්ම අනර්ග භූමියක්. උස් ආසනයක් විදිහට පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ භූමි හතරක් ගැන අපි දැන් කතා කරා. මෙන්න මේ හතර ඔබට මිලදී ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. දැන් වෙනි භූමියේ ඒ විදිහට හදා ගන්න පුළුවන් නම් ඔබේ තියෙන ඊට මේ කොටසක් හෝ ඉවත් වෙනවා. ඒක ඉවත් කළා හරි අපි හදා ගන්න එක හොඳයි. විශේෂයෙන්ම නැවතම කියනවා ආයතාකාර, චතුරස්‍රාකාර, වෘත්තාකාර, භද්‍රාසනාකාර කියන ඔන්න භූමි හතර තමයි අපි රෙකමන්ඩ් කරන්නේ ඔබට මිලදී ගන්න කියලා. ඉතින් අර අපි දැන් 16ක් ගැන අපි කතා කරන්නේ. ඒ වගේම තව තියෙනවා මේක චක්‍රාකාර භූමිය. ඒක අර බ්‍රහ්මාකාර භූමි කියලා තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණාකාර භූමි තියෙනවා. ශකටාකාර භූමි තියෙනවා. ඒ වගේම ගණ්ඩාකාර භූමි තියෙනවා. පණ්ඩස්ථානකාර භූමි කියලා තියෙනවා. පණ්ඩස්ථාකාර භූමි තියෙනවා. මූර්ජාකාර භූමි තියෙනවා. බෘහත් මුඛාකාර භූමි කියලාත් අපි කතා කරනවා. එවැනි භූමි හොඳ නෑ ඔබට. ඒ වගේම තව තියෙනවා ව්‍යාංජනාකාර භූමි ගැන අපි කතා කරනවා. කර්ම ප්‍රතිස්ථානකාර භූමි කියලාත් අපි කතා කරනවා. ඉතින් මේ කර්ම ප්‍රතිස්ථාකාර භූමි කියන්නේ මේවත් තරම්ම හොඳ භූමි නෙවෙයි. ඒ වගේම ධනුවාකාර භූමි, ශුෂ්කාකාර භූමි මේකත් ඔබට හොඳ නෑ. මේක තමයි අපේ 16 වෙනි භූමිය විතර අපිට ගන්න පුළුවන්. ඉතින් මේ 12 දරුණු භූමි ලක්ෂණයන් ගැන කතා කරද්දී අපි වාස්තු විද්‍යාවේ මේක බොහොම බහුලව කතා කරන දෙයක්. ඉතින් අර මා පෙර කිව් විදිහට අර මා මුලින් කිව්ව හතරෙන් ඔබට ඉඩම මිලදී ගන්න පුළුවන් නම් ඔන්න බොහොම හොඳයි. ඇත්තරම මේකෙදී අපිට වැඩිදුර කතා කරොත් එහෙම විශේෂයෙන් මේ ආයත භූමියක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් එහෙම මේක පළලින් අඩු දිගින් වැඩි භූමියකට තමයි පළලින් අඩු දිගින් වැඩි භූමියක් තමයි සිව් පැති බවක් තියෙන භූමි තියෙන අපි අන්න එවැනි ආකාරයේ භූමියක් අපි කියනවා ගන්න. ඒකේ සමායත විෂමායත කියලා තමයි මේක දෙකකට බෙදා ගන්නවා. මේකේ නිවාස සෑදීම ඊටාත්ම සුබයි කියලා අපි වාස්තු විද්‍යාවේදී අපි කතා කරනවා. ඒක තමයි මේ ආයත භූමියක තියෙන ලක්ෂණය. දෙවැනි භූමිය තමයි අපේ චතුරස්‍ර භූමිය ගැන අපි කතා කරනවා. චතුරස්‍රයක් කියන ඔබ දන්නවා සමචතුරස්‍රයක් හරියටි කොටුවක්. ඉතින් මෙන්න මෙවැනි භූමියක් ඔබට ගන්න පුළුවන් නම් ඒකෙත් අපි සමචතුරස්‍ර විෂමචතුරස්‍ර කියලා තොන්නක දෙකකට අපි බෙදා ගන්නවා. දෙආකාරයක් වෙනවා මේක. මේකෙදී අපි කියන විශේෂම ඔබට ධනලාභ ඇති කරනවා. ඊ타මත්ම සුබ භූමියක් කියන්න පුළුවන් මේ චතුරස්‍ර භූමිය. ඒක ඊ타මත්ම හොඳයි. ඒ වගේම වෘත භූමියක් කියලා අපි කියන්නේ කවාකාර අංශක 360කට ගේන්න පුළුවන් භූමියක්. මේකේ මහත් වූ අභිවෘද්ධීන් ඔබට අත්පත් කරනවා කියලා අපි විශේෂයෙන්ම වාස්තු විද්‍යාවේදී මේ ගැන කතා කරනවා. මේක ඊ타මත්ම සුබ භූමියක් ඔබ මිලදී ගන්නවා නම් ඔබට හමු වෙන අඩුයි. නමුත් එවැනි භූමි ඊ타මත්ම සුබයි කියන්න අපිට පුළුවන්. ඒ වගේම අපිට කතා කරන්න භද්‍රාසනාකාර භූමියක් ගැන අපි කතා කරද්දී මේ භූමියට අපි විශේෂයෙන්ම කියන මේ උතුම් ආසනයක් උස්සසා සතරස්ස පිහිටල් තියෙනවා නම් ඔබ ධනවත් වීම කාටවත් වළක්වන්න බෑ කියලා ඔන්න වාස්තු විද්‍යාවේ කියනවා. මේක ඊටමත්ම අනාර්ග වූ භූමියක් කියලා මට කියන්න පුළුවන්. ඔබ මෙවැනි භූමියක් තෝරගන්න. ඇත්තටම ඔබට කිරි උතුරන්න වගේ හරියන්න අනිවාර්යෙන්ම අර අපිට නොමිලේ ලැබෙන ස්වභාවික දේවල් අපි ලබා ගැනීම හැකියාව ඕන හැටියට තියෙනවා. ඒ වගේම අපි චක්‍ර භූමි ගැනත් අපි කතා කරන විශේෂයෙන්ම ඔය රත චක්‍රයක් වගේ රතයක් හරවන වගේ චක්‍රයක් එවැනි භූමිය ඔබ ගන්න එපා. මේකෙදී ඔබ දිලිඳු භාවයටපත් වීමේ ඉඩකඩ බොහොම වැඩි. මේකේ හරියාකාර අපිට ඕන දිශා ටික හරියාකාරව ස්ථානගත කරගන්න බෑ. එතනයි තින්නේ. මේක අනිවාර්යයෙන් ඔබ දැනගත් වෙන්න අංශක 90ට අනිවාර්යයෙන් මේ ඔබ ගන්න භූමිය පිහිටලා තියෙනවානේ. ඒ නිසා මේක ඔබට හොඳ නෑ. ඒක අපි නරකයි කියලා වාස්තු විද්‍යාවේදී කියනවා. රත චක්‍රයක් වැය තියෙනවා නම් ගන්න එපා වෙන භූමිය. ඉතින් අපිට ඒ වගේම කියන්න පුළුවන් ඔබට කිසි දිනයකදී මෙවැනි භූමියක ඉන්නා නම් ඔබට දියුණුවක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මට ආයෙ කියන්න තියෙන අදුෂ්‍යමාන දේවල් නෙවෙයි සබා දහමෙන් නියම නොමිලේ දෙන දේ ලබා ගැනීමේ නොහැකියාවක් පවතිනවා කියන දේ ආයෙ ලූපුලුප මට කියන්න නෝ. මොකද මේ වැරදි මතයන් තියෙන හින්දා ඔළුවෙන් අයින් කරගන්න අපිට. ඒ නිසා මේ ආයෙ අපිට ගන්න පුළුවන් විෂම බාහුව භූමි ගැන. මේ විෂම බාහුව භූමියක් කියන්නේ
ඇත්තටම අපි කියන මේක අංග විකල තත්ත්වයක්. මේ අත් දෙක පරස්පරව දෙපැත්තකට පිහිටලා තිබුණොත් අපි කියනවා මේකෙදි මේ අංග විකල තත්ත්වයක් කියලා තමයි ඒකට කියන්නේ. නැත්තම් ඒක කෝමා තත්ත්වයක් වගේ දෙයක්. එවැනි භූමිවලත් ඔබට ලැබෙන්නේ නැහැ කිසි දෙයක් ශෝකයේ පමණයි ලැබෙන්නේ. ඊටාමත්ම නරක භූමියක් කියලා අපි වාස්තු විද්‍යාව කතා රදියේ විෂමභාව භූමිය ගැන කතා කරනවා. ඊළඟට අපි නිතරම අහන්න තියෙනවා ත්‍රිකෝණ භූමියක් නම් මිලදී ගන්න එපා කියලා ගොඩක් අය අහලා තිනවා. ඕක නිතරම බොහොම කොමන් දෙයක්. ඉතින් ඒකෙදි අපි මේකේ මුළු තුනක් තියෙනවා. මේකේ සම විෂම වශයෙන් මේක දෙආකාරයකට බෙදා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකෙදි අපි කියනවා ඔබ රාජ උදහසන ලක්වීම ඉඩකට තියෙනවා. මේකේ තාමත් මාසොයි. මොකද මේ රජ කාලේ ඉඳලා එන හින්දා තමයි මේ රාජ උදහස් කියන කතා කරන්නේ. වර්තමානයේ අපිට මේක පවතින තත්ත්වයට හරව ගන්න පුළුවන්. ඉතින් හුඟක් අර අපිට ලැබෙන දේවල් ලැබෙන්නේ නැහැ. ඔබේ ඔළුව හිරවිල්ලක් තමයි තියෙන්නේ. ඒ ජීවත් වෙන්න බැහැ. ඊළඟට අපිට ශකඩ භූමිය ගැනත් ඔය විදිහටම කතා කරන්න පුළුවන්. ශකඩ භූමියක් කියන්නේ මේක ඇවිල්ලා ගැලක් බඳු කියලා අපි කියනවා. ගොන් කරත්තයක් වගේ හැඩයකින් තියෙන භූමියක්. ගැලක් වගේ භූමි. ඉතින් මෙවැනි භූමි අපි නිරන්තරයෙන් අපි ගිහිල්ලා බලලා තිනවා, පරීක්ෂා කරලා තිනවා. මේක ඉතාමත්ම ධන හානි වෙන භූමියක්. මේකෙදිත් අර අපිට ඕන විදිහට අවශ්‍ය ස්ථානවල ස්ථානගත කරගන්න බෑ. අපේ ගෙට අවශ්‍ය කරන අංග උපාංගයන්. ඒ වගේම අපිට දණ්ඩ භූමි ගැනත් ගන්න පුළුවන්. මේ දණ්ඩ භූමියක් කියන්නේ අපි අර ඉස්සර කියන්නේ ඔය දඬු කඳේ ගහනවා කියලා. ඉස්සර ආරච්චිලා ගහවි. අන්න ඒ විදිහ ඒ වෙනි භූමියේ ඒවා ගන්න එපා. ඒ වේදී අපි කියනවා සිව්පාවෙක්වත් හදන්න බෑ. සතෙක්වත් හදන්න බෑ. භූමිය වල මැරෙනවා සත්තු පවා. ඒක තාමත්ම අශුභ භූමියක්. ඉතින් එවැනි භූමිය ඔබ මිලදී ගැනීමක් කරන්න එපා කියන දේත් මට විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් මෙවැනි දණ්ඩ භූමි තියන අය ඉන්නවා හුඟක් එයාලා සයන ප්‍රශ්න ගණනාවකට කොටු වෙනවා. ඒ වගේම තමයි පණ්ඩස්ථාන භූමි ගැනත් අපි විශේෂයෙන් කතා කරන විශේෂයෙන් මේකට අපි කියනවා මේ පණාබෙරයක් වගේ. මේක පැති 8කින් අටපැති බවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකෙදි අපි කියන ඔබගේ අස්පව අන්දවීමේ ඉඩකඩක් තියෙනවා. මොකද මේ සූර්යාගෙන් එන්නා වූ අහිතකරෝ ඉෆෙක්ට් එකක් මේ අටපැත්තකින්ම ඔබට වදිනවා. ඒ නිසා ඒක මිලදී ගැනීමක් කරන්න එපා. ඔබේ අක්ෂි වලට ඇස් වලට හොඳ නැහැ කියලා මේක වාස්තු විද්‍යාවේදී අපි කතා කරන දෙයක්. ඒ නිසා ඔබ අන්නේ එවැනි ආකාරයේ භූමින් මිලදී ගන්න හදන්න එපා. ඉතින් අර මම ඉස්සෙල්ලා පංච භූත වලින් ඔබට ලැබෙනා වූ දේවල් හරියට කළා නොහැකියාවක් තියෙනවා ලැබෙන දේවල් ටික ලබා ගන්න. ඉතින් ඔය පණ්ඩස්ථාන භූමියත් ඔහොම තමයි. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ මූර්ජාකාර භූමිය ගැන. මෙන්න මේ මූර්ජාකාර භූමියක් කියන්නේ අපි කතා කරන අපි යක් බෙරයක් ගැන. තොইল වලට ගහන්නේ එහෙම නැත්නම් මිහිගු බෙරයක් කියන්න පුළුවන්. නැත්නම් පහත රට බෙරයක් වගේ කොන් දෙක බොහොම සිහින්න මැද මහත් වෙලා පිහිටන භූමියක් තියෙනවා නම් මේකට අපි කියනවා මූර්ජාකාර භූමියක් කියලා. ඉතින් මේකට මෙවැනි භූමි එතරම්ම සුබ නැහැ. ඔබ මිලදී ගැනීමක් කරන්න එපා. ඔබට දැනට එවැනි තැනක නම් ජීවත් වෙන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. මේක පොඩි පොඩි දේවල් වලින් මග හරවා ගැනීමේ ඉඩකඩ තියෙනවා. මොකද මේකේ හුඟක් වෙලාට බිරින්දෑවරුන්ට ඊටමත්ම අසුබයි කියලා කියනවා. මොකද මරණාසන්න රෝගයන් පවා අරගෙන එන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි කියලා වාස්තු විද්‍යාවේ අපි කතා කරනවා. ඒ වගේම අපිට 12 වෙනි භූමිය විදිහට ගන්න පුළුවන් බෘහත් මුඛ භූමිය කියලා. ඔබ මේක අහලා තියෙයි. බෘහත් මුඛ භූමියක් කියන්නේ පළල්ලු කටක් වගේ තියෙන භූමියක් මේක. පළල් මුඛයක් වගේ. ඉතින් මේකෙදි අපි කියන ඔබට සිටිනව ලේ ඥාතීන්ගේ උදහසට ඔබ පත්වීම ඉඩකඩක් තියෙනවා. ඉතින් ලේ ඥාතීන් පවා ඔබට ඉවත් වීම ඉඩකඩ තියෙනවා. ඔන්න අපි කියන විශේෂයෙන් මේ ව්‍යාංජන භූමිය ගැන විශේෂයෙන් මේ ඒක පොරෝතලයේ හැඩතලයක් තියෙනවා නම් එවැනි භූමිත් ඔබට ගන්න එපා කියන විශේෂයෙන් මේ ධන හානිය ඇති කරනවා. ඊටමත්ම අශුභ භූමියක් කියලා අපි මේකෙදි කතා කරනවා. ඒ ගැන කතා කරද්දී ඒ වගේම අපි මේකෙදි නැවත කර්මපුෂ්ඨ භූමිය ගැනත් කතා කරනවා. මේ කර්මපුෂ්ඨ භූමියක් කියලා කියන්නේ මේක ඇත්තටම අපිට පේන්නේ මේ ඉබ්බෙගේ පිටක් වගේ. මේක තියෙන්නේ මැදින් ඉස්සිලා තියෙන්නේ වටේ පහත් වෙලා තියෙන්නේ නිකන් අර නායම් පාව වෙන්න පුළුවන් භූමිය මේවා. ඉතින් මෙන්න මෙවැනි භූමියත් ඔබ මිලදී ගන්න එපා. ඒක අපි කියනවා නිතරම අර අදුෂ්‍යමාන දේවල් වල බලපෑම් ඔබ විශ්වාස කරන කෙනා ඔබට මේක තීව්‍ර විදිහට බලපෑමේ වැඩි ඉඩකඩක් තියෙනවා මෙන්න මේ කර්මකුෂ්ඨ භූමිය වල. ඉතින් එවැනි භූමි ඔබ මිලදී ගන්න එපා කියන දේ මට කියන්න වෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ ධනු භූමිය. අපිට දෙන්න ඕන 15 වෙනි භූමිය. ඉතින් මේ ධනු භූමිය කියන්නේ අර්ධ කවාකාර දුන්නක් වගේ කවයක අර්ධයක පිහිටි එවැනි ආකාරය තමයි පේන්නේ මේ භූමිය. ඉතින් ඒක ඊටමත්ම ධනහාරය ඇති කරන අශුභ භූමීන්. ඉතින් එවැනි භූමීන් ඔබ මිලදී ගැනීමක් කරන්න එපා. හරියටම රවුමකින් අඩක් වගේ තියෙනවා නම් එවැනි භූමි ඔබ මිලදී ගන්න එපා. මොකද ඒක ඊටම බෑවුම් සහිත භූමි. එවැනි දේවල් ගන්න එපා. නැවත ඉනවා අපිට ශුල්ප භූමි ගැන කතා කරන්න පුළුවන්.
ශුභ භූමියක් කියන්නේ කුල්ලක් වගේ හැඩයක් තියෙන භූමියක්. මේකේ කුල්ලක හැඩහුරු කමක් තමයි ගන්න. මේකෙදි අතන අපි කියන ඔබට ලබා ගන්න දේවල් සොර සතුරන්ට අත්පත් කරගැනීමේ හැකියාව තියෙන. ඒ වගේම ධන හානින් සිදු වෙනවා කියලා අපි විශේෂයෙන්ම මෙන්න මේ භූමි ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන්. මම මේ දැන් භූමි 16 ගැනම කිව්වා. මේ 16 මා පෙර කිව් භූමි 4 ඔබ උපරිම උත්සාහ කරන්න අලුතින් මිලදී ගන්නවා නම් මිලදී ගැනීමක් කරන්න. ඒක තමයි මට ඒ ගැන කියන්න තියෙන්නේ. මං හිතන්නේ දැන් ශාප මහත්තයත් එක්ක අපි මේ සාකච්ඡාව කරද්දී සමහරක් වෙලාවට ශාප මහත්තයා වර්තමාන තරුණ පරපුර මේවා එක්තරා තැනකදී ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. ඕවා යල්පැන ගිය දේවල් ඕවා නවීන ලෝකෙට හරියන්නේ නැහැ කියලා. හැබැයි දැන් මේ තරුණයෙක් දැක්කම හිතනවා නිකන් අර අපි කලින් වැඩසටහනේ කිව්වා වගේ මොඩර්න් ජ්‍යොතිෂය වගේ දැන් මේ තරුණයෙක්ම තමයි මේ දැනුමත් ඔබට ලබා දෙන්නේ. තරුණයෙක්ම තමයි මේ දේවල් මම හිතන ඔබතුමා මේවා අධ්‍යයනය කරලා මේ විෂයට ඇතිවිච්ච පාරම්පරිකව ආවත් දේවලුත් එක්ක ඒවා දැකලා අන්තිමට කොහොම හරි ඔබතුමාම මේවා පිළි අරගෙන මේවා අධ්‍යයනය කරන්න ගිහිල්ලා ඒ ලබාගත් දැනුම තමයි ඔබත් එක්ක මේ බෙදා හදාගන්නේ. හරි. අපි භූමියෙන් එනවා අපි දැන් එහෙමනම් මේ නිවසට එද්දී අපිට මුලින්ම හම්බෙන එක තමයි ගෙදර දොර. එහෙම නැත්නම් මේ උළුවස්ස. මේවත් එක වාස්තු දෝෂ ගැන කතා වෙද්දී එක තැන් වලින් එක කතන්දර ඇහෙනවා. එක කෙනා එක කතන්දර කියනවා. අපි හරියටම කතා කරලා බලමු. ඇත්තටම ප්‍රධාන දොර කිසියම් වාස්තු දෝෂයකට බලපානවද නැත්නම් ප්‍රධාන දොරෙන් වාස්තු දෝෂ නැතුව අර වාස්තු වාසි ලබා ගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ගෙදරක ප්‍රධාන දොර කියන්නේ මේක අපි විශේෂිතම තැනක් ගන්නවා. මොකද ප්‍රධාන දොරෙන් තමයි සියලුම දේවල් ඇතුල් වෙන්නේ. අපේ ශරීරය ගත්තොත් එහෙම අපිට හරියට අපේ මුඛය එහෙම නැත්නම් කට විදිහට අපිට ගන්න පුළුවන්. මොකද මේ කටින් ගන්න ආහාර ටිකෙන් තමයි අපිට ඇත්තටම මේ හැම දෙයක්ම කරගන්න කායික ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා ගෙදර උළුවස්ස කියන්නේ එතන කිසිදු බාධාවක් නැතුව මේ එන්නව විශ්ව ශක්තියින් හරියාකාරව ඔබට ගැප් කරගන්න තියෙන එකම ස්ථානයක් ඒක. ඒ නිසා එතන බාධාවක් ඇති කරගන්න එපා කියන දේ තමයි කියන්න තියෙන්නේ අපිට. ඇත්තරම මේ අර ගේ ඇතුළට එන්නා වූ ඒ ශුද්ධ වූ බලවේගයන් මේ ශුද්ධ වූ කිරණයන් අපිට ගන්න තමයි අපි මෙන්න මේ ප්‍රධාන දොර ගැන විශේෂයෙන්ම මේ වාස්තු විද්‍යාවේදී අපි කතා කරන්නේ. ඉතින් මේකදි කිසිසේත්ම ඔබ හිර කරගන්න එපා, වාරණ දාගන්න එපා. මේක නිදහසේ තබන්න කියන එක අපි ඔබට උපදෙස් දෙන්නේ. එකයි ප්‍රධාන දොර ඊටාමත්ම නිදහසේ තබන්න කියන දේ අපි කියනවා. ඒක ප්‍රධානම තැනක් ගන්නවා වාස්තු දෝෂ ගැන කතා කරද්දී. මේක ඇත්තරම මේ නිවසට සුබ ශක්තියෙන් ගලාගෙන එන්නට ඉඩ තබන්න. එතකොට ඔබට ගොඩක් හොඳයි. මේක විශේෂයෙන්ම තවත් කියන්න ඕනේ මේ බිත්තියේ හරි මැදට ඔබ උළුවස්සක් තබනවා නම් ඔයක ඊටාමත්ම අශුභකාරී තත්ත්වයක්. මේක අපි කියනවා ඔබගේ නිවසේ මධ්‍ය ලක්ෂයට මේ උළුවස්ස ප්‍රධාන ద్వාරය ගන්න එපා කියනවා. ඒ වගේම අපිට කියන්න පුළුවන් මේ ප්‍රධාන උළුවස්ස පටු වෙන්නට ඉඩ තබන්න එපා. මේක පටු වෙන්න ඉඩ තබන්න එපා. මේක සුබ නැහැ. ඔබ පුළුවන් තරම් මේක පුළුල් කරගන්න. අඩි 4ක් හෝ අඩි 4මාරකටවත් මේක ගේන්න පුළුවන් නම් ඊටාමත්ම හොඳයි කියලා මට කියන්න වෙනවා. අපි කියනවා ශ්‍රියා කාන්තාවගේ බැල්ම ඔබට වැටෙනවා කියලා. මොකද ඇතුල් වෙන තැන ඊටාමත් ප්‍රභාස්වරව තියෙන්න ඕනේ කියලා ඔන්න අපි කියනවා. මොකද මේකේ ගෘහ මූලිකයෙන්දර සිතන පතන දේවල් මේ හැමදේම බොහොම හොඳයි. මොකද මේ ශ්‍රියා කාන්තාවගේ වෙනත් කෙනෙක් නෙවෙයි. මේ ගෙදරින් ගෘහ මූලිකයම තමයි. ඔහු කරන දේවල් තමයි ගෙදරට බලපාන්නේ. දැන් ඔහුගේ හිත නිතරම සතුටෙන් තියෙන්න ඕනේ. හිර වෙලා තියෙන්න බෑ කොයක්වත්. ඔහුගේ පමණ නෙවෙයි ගෙදර සියලුම දෙනාගේ. ඒ නිසා අපි කියන්නේ ප්‍රධාන ద్వාරයට ලොකු ඉඩක් හම්බෙනවා. විශේෂයෙන්ම කුණු ගොඩවල් මෙතන තියෙනවා නම් ඒ වගේම විශාල ගස්වැල් තියෙනවා නම් විශාල ගස්වැල් තියෙනවා නම් මේ දොරකඩ තියෙනවා නම් ඒකේ තරම්ම හොඳ නැහැ. මේක මේ මොකද මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ශාකවලින් විශේෂිත ඔබට අශුද්ධ විදියට බලපාන වෙලාවල් තියෙනවා. මේ රුක් ගැන කතා කරද්දිත් ඒවැ වෙද දෝෂයන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ උළුවස් ඉස්සරහා ප්‍රධාන දොර ඉදිරිපිට විශාල ගස් වවන්න එපා. මේක ඊටාමත්ම අශුභකාරී තත්ත්වයක් මේ සෙවණැලි වැටීම. මොකද අර උල් සහිත සහ කටු සහිත ශාකත් මේ ඉදිරිපිට තබන්න එපා. මේකෙන් ඔබට වෙන්න තියෙන හානිය තාමත් වැඩි. මේක වාස්තු විද්‍යාව කියන්නේ මොකක්ද කියලා ආයෙයි මට කියන්න තියෙන මේක අදුෂ්‍යමාන දේවල් නෙවෙයි. ඔබට පැහැදිලිවම බයක් නැතුව අඩිය තියලා ඔබ යන ගමනක් යන්න පුළුවන් තත්ත්වෙට ඔබ මේ ස්ථානය පත් කරගන්න. ඒ නිසා අපි කියන්නේ හොඳින් ජීවත් වෙන්න, පහසුවෙන් ජීවත් වෙන්න ක්‍රමයන් තමයි මේ වාස්තු විද්‍යාවේදී කියන්නේ. ඉතින් එන්නේ ක්‍රමයන් අනුගමනය කරන්න. ඉතින් එතකොට කිසිදු වරදක් වෙන්නේ නැහැ. ඇත්තට මේ මුදල් වල ප්‍රශ්න අඩදබර
දෛනික කටයුතු අඩාල වීමක් පවා පෙන්වනවා හරියාකාර ප්‍රධාන දොර නිසි විදියට පිහිටල් නැත්තම්. ඇත්තටම මේ දොරට පේන්න නාන කාමරේ හෝ අපි කියන වැසිකිළිය දොරක් පේන්න තබන්න එපා ඉදිරිපිට. ඒක ඔබට අශුභයි. ඒ වගේම පිටිපස්සෙන් එක එල්ලේම දොරක් පේන්න තියන්න එපා. මොකද එන්නා වූ සුළං ධාරාවල් පවා අපිට ලබා ගන්නත් කලින් පිටින් පිට වෙලා යනවා. ඒ නිසා ඒ වෙන දේවල් කරන්න එපා. ඒ සුබ ශක්තියින් ඔබ හරියාකාරව ලබා ගැනීමේ හැකියාව ඔබ ලබා ගන්නේ කියන දේ කියන්න ඕනේ ප්‍රධාන ద్వාරය සකස් කරද්දී. ඇත්තටම මේ ප්‍රධාන ద్వාරය ගැන අපි කතා කරද්දී තව තවත් දේවල් මේක කතා කරතයි. පුංචි සීනුවක් වගේ දෙයක් මේක එල්ලන්න පුළුවන් නම් ඔන්න ගොඩක් හොඳයි. ඒ වගේම අනිත් දොරවල් වල මේක එල්ලන්න යන්න අවශ්‍ය නැහැ. ඒක කරන්න එපා. ප්‍රධාන ద్వාරේ මේකේ ඔබට පුළුවන් නම් මෙහෙම කරන්න ඇත්තටම ගොඩක් හොඳයි. මේ සීනු වලින් එන සියුම් සද්දය ඉතාමත්ම හොඳයි. ඒ වගේම එකෙල්ලේ පේන තරප්පු වෙනි දේවල් මේ ප්‍රධාන දොරට පේන්න තබන්න එපා. එකෙල්ලේ තියෙන දේවල්. ඉතින් ওই විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම දොර බටහිරට තැබීමත් අශුභයි කියනවා. නමුත් බටහිරට තබන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒවට තව තවත් දේවල් බලනවා අපි. බටහිරටත් දොරවල් තියෙන අවස්ථාවල් අපි තියෙනවා. ඒ වගේම මේක ගැන අපි ගැඹුරින් කතා කරන ඕන දෙයක්. මේක පොදුවේ අපි කිව්වොත් එහෙනම් බටහිරට අශුභයි කියන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට පුළුවන් මේ අශුභ ඒවා තියෙනවා නම් මෙතනදී කණ්ණාඩි දෙකක් දෙපැත්තෙන් ගන්න ඒකේට දෙපැත්තෙන් ලොකු කණ්ණාඩි දෙයක් ගහන්න කියලා අපි කියනවා මේ බටහිර තියෙන උළුවසු වලට. මොකද අර පිටින් එන්නා වූ ශක්ති ධාරාව neතන්ට ගැබ් වෙන්නේ නැත්තම් අපි මේක අරගෙන නැවත පරාවර්තනය කිරීමක් තමයි කරන්නේ. අපි දැන් පාසල් යන කාලේ පවා අපි කරපු දේවල් තමයි අර කණ්ණාඩියකට සූර්ය කිරණ අරගෙන අඳුරු තැනකට අපිට ඒක එල්ල කරන්න පුළුවන්. එහෙම පතිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි විශේෂ ශක්ති ධාරාවන් ගන්න. මොකද මේ සූර්ය ශක්තිය කියන්නේ විශාල ශක්ති ධාරාවක්, විස බීජ නාශකයක්. ඒ වගේම මේ හැම අපි පවා ජීවත් වෙන්නේ මේ සූර්ය කිරණ වල තියෙන ශක්තියෙන් තමයි. මලක ගහක මලක් පවා හට ගන්නවා. වර්ණ පවා ඇති වෙන්නේ මේ සූර්යයෙන්. ඉතින් මෙන්න මේ එහෙනම් මේ සූර්ය කිරණ කොයිලක අවහිර කරන්න එපා. ඉතින් අපි මේකද කියනවා විශේෂයෙන් වමට අංශක 90ක් දකුණට අංශක 90ක් වතුර ටැංකිය වැනි දේවල් මේ ඉස්සරහා තබන්න එපා කියලා අපි වාස්තු විද්‍යාවේ විශේෂයෙන්ම කතා කරනවා. එතකොට ඔබගේ පවුල් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ පවුල් විසිරී යාමක් වෙන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපන කටයුතු අඩාල වීමක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මෙවැනි දේවල් තබන්න එපා කියලා ඔබට කියන්නේ. ඉතින් දැන් අර මම ඉස්සලා ඔයාලට කිව්වනේ මේ අපේ ශරීරයට උනා මේ ශක්ති ධාරාවන් දෙන්නේ මේ ආහාර ටික ගන්න මුඛයෙන් කියලා. ඒ වගේම තමයි මේ ద్వාරයත් එම. මේකට අපි කියන මංගල ద్వාරය කියලා. ඒකට අපි මංගල දොර කියලා තමයි කියන්නේ. ඉතින් මේ තමන්ගේ ජීවිත වෙනස් කරන ප්‍රධානතම දෙයක් තමයි තමා ජීවත් වෙන නිවසේ තියෙනා වූ දොරට. ඒකයි ඒ වෙන්නේ විශාල තැනක් මේ ජෝතිෂය සහ වාස්තු විද්‍යාව දෙකේමත් දීලා තියෙන්නේ. එතකොට දැන් අපි දන්නවා ඔටෝමැටිකලි මේ හැමදේම වෙනස් වීමකට ලක් වෙනවා. මෙන්න මේ තියෙන මංගල දොරෙන් එන්නා වූ සුබ දේවල් පමණක් නෑ ඉදිලෙන්නේ. ඇත්තටම මේකදී අපි විවිධ වේද දෝෂයන් ගැන කතා කරනවා. දොර ඉස්සරහා විවිධ ආවරණයන් තබන්න එපා. ඒ වගේම දොර තියෙන්නේ නැගෙනහිර නම් අපි කියන මේකට ධාන්‍ය වර්ගය කියලා. මේක ඊ타මාත්ම යහපත්. ඒ වගේම අනිකුත් දොරවල් දකුණ නම් තියෙන අපි කියන එක ජය වර්ගය කියලා. මේක ඊ타මාත්ම සුබයි කියලා අපි කියනවා. ඒ වගේම නිවසේ අම්මාන රැකියාව කරන්නේ එහෙම නැත්නම් ගෘහණියන රැකියාව කරන්නේ අපි කියනවා එතනදී තියෙන මංගල දොර දකුණු පැත්තට බර වෙන්න තියන්න. දකුණු පැත්තට බර වෙන්න තියන්න. ඒතර මුදල් ගලායම බොහොම වැඩි කියලා අපි වාස්තු විද්‍යාවේ කතා කරනවා. මේක බටහිරට නම් තියන්නේ අපි කියන මේකට කර වර්ගය කියලා. ඉතින් මේ ඒ ප්‍රධාන ద్వාරය බටහිරට නම් තියන්නේ ඒක එතරම්ම සුබ නැහැ. මේක ඊටාත්ම අසුබයි කියලාත් අපි කතා කරනවා. නමුත් සුබ වෙන තැනුත් තියෙනවා. මම ඔබට මීට පෙරක් ගැන කිව්වා. ඒ වගේම උතුරට පමණක් නම් මේ දොර තියෙන්නේ. ඒකට අපි කියනවා දුර්මුඛ කියලා. එතකොට අපි මේකට දුර්මුඛ කියලා තමයි විශේෂයෙන් මේ එක කියන්නේ. ඒක ඊටාත්ම අශුභකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මේක අපිට පොදුවේ අපිට ගන්න බෑ. මේකට තව තවත් බලන්න දේවල් ගන්නවක් තියෙනවා. ඒ වගේම උතුරට සහ දකුණට නම් තියෙන්නේ. මේකට අපි කියනවා රිපුද වර්ගය කියලා. මේකත් ඊටාත්ම අශුභකාරී තත්ත්වයක්. මේ උතුර සහ දකුණ තියෙන්නේ. ඉතින් අනවිනයන් කොඩවිනයන් බන්ධනයන් ගැන අපි කතා කරද්දී ඔබ ඒවා විශ්වාස කරනවා නම් ඔබට උන තීව්‍ර විදිහට මේවා බලපෑමේ ඉඩකඩක් තියෙනවා කියලා කියනවා. විවිධ ප්‍රශ්නයන් වලට ඔබ ලක්වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම උතුර සහ නැගෙනහිරට නම්
මේකේ තියෙන්නේ අපි කියන උග්‍ර වර්ගය කියලා. මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබට තියෙනව ප්‍රශ්නයන් උග්‍ර කරනවා. ඒක අපි කියන්නේ අන්තර්ජටා බහිජටා කියනවනේ. ඒ වගේ ප්‍රශ්න ගණනාවකට ඔබ මුහුණ දීමේ ඉඩකඩ ඔන්න පෙන්නනවා. සයවෙනි දිශාවන් වලට තියන්න එපා. මේ ద్వාර සංයෝජනයන් ඊ타මත්ම අශුභකාරී තත්ත්වයන් තමයි අරගෙන එන්නේ. මේ ద్వාර සංයෝජනයන් ගැන අපි කතා කරද්දී ඔන්න හොඳ අපිට කියන්නේ ඒ වගේනේ ඒ වගේම නැගෙනහිර සහ දකුණ නම් තියෙන්නේ අපිට කියන්න පුළුවන් මේක කාන්තාවන්ට ඊ타මත්ම අපලකාරී තත්ත්වයන් අරගෙන යනවා. මේක මේ ద్వාර රාමුව නැගෙනහිර සහ බටහිර නම් තියෙන්නේ අපිට කියනවා ඒකට කාන්තාව වර්ගය කියලා. ඇත්තට මේ කාන්තාව වර්ගය කියන්නේ පරිවාර සම්පත් නම් ලැබෙනවා. ඥාතීන්ගෙන් නිරන්තරයෙන් ලැබෙනවා. ඉතින් කොයිලේ ගේ ඇතුලේ කට්ටිය එකතු වෙලා ඉන්නවා. දරු සම්පතුතින් ලැබෙනවා. හැබැයි ඉතින් වියදම් පස වැඩි වෙනවා. මොකද විශාල පිරිසක් නිවස ඇතුලේ ඉන්නවා කියන්නේ ඉතින් වියදම් පස වැඩි වෙනවා. නමුත් ඒක හොඳයි. ඒ වගේම දකුණ සහ බස්නාහිර නම් මේ දොරවල් පිහිටයි නම් අපි එකට කියනවා මනෝරමා වර්ගය කියලා. මනෝරමා වර්ගය කියලා තමයි කියන්නේ. ඉතින් මේක ඉතාමත්ම සුබ දෙයක් කියලා අපි වාස්තු විද්‍යාවේදී අපි හඳුන ගැනීමක් කරනවා. ඉතින් මේකෙදී ඔබ දහමට ලැබීමේ වැඩි ප්‍රමාණතාවයක් තියෙනවා. ඔබ අන්‍යයන්ට උදව් කිරීමේ සහ ඔබට ලැබීම ඇති වෙනවා කියලා අපි කියනවා දකුණ සහ ඔන්න ඔය වස්නාහිර ඔන්න කියන පැති දෙක. ඉතින් ద్వාර සංයෝජනයන් ගැන කතා කරද්දී අපිට ඒ විදිහට ගන්න පුළුවන්. මේක විවිධ අයට විවිධ විදිහට බලපාන විදි තියෙනවා. ඉතින් අපි තවත් තැනක හොඳ නැහැ කියනවා තවත් තැනක හොඳයි කියනවා. දැන් මිනිස්සු බලන්නේ මොකද්ද මේ කියන්නේ. ඒක බලන්න ඕනේ. මේ ద్వාර සංයෝජනයන් ගැන තමයි කිව්වේ. අපි එහෙනම් ඔබට කියනවා දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් ලවා ඔබේ නිවස ඔබ පරීක්ෂා කරගන්න. කිරි උතුරන් වගේ ඔබට හැමදේම ලැබෙනවා. ඔබට හරියනවා. ඒ වගේම උතුර සහ බටහිර නම් මේ ద్వාර සංයෝජනයේ තියෙන්නේ මේක ඔබගේ විනාශය ඔබම ලං කරගත්තා වෙනවා. එතකොට මේ උතුර සහ නැගෙනහිරට සහ දකුණට වගේ පැතිවලට උතුර නැගෙනහිර සහ දකුණ ඔන්න ස්ථාන දොර තියන්න පුළුවන් නම් ප්‍රධාන දොර ඔබට ඉතාමත්ම ජයග්‍රාහී ප්‍රතිඵල තමයි ඔබට අත් වෙන්නේ. ඉතින් ඔබ දියුණුවටපත් වෙනවා කියලා ඔන්න අපි කතා කරනවා. එතකොට අපිට මේකෙදි විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් මේ මැදයට අපි මාලිමාවක් තබලෙවලා එක දිශාවක් උතුර නැගෙනහිර දකුණ කියන දිශාවන් නෙවෙයි අපි මේ කතා කරන්නේ. මාලිමාවට අනුව නෙවෙයි මේ දේවල් කතා කරන්නේ. විශේෂයෙන්ම අපි මේ වාස්තු විද්‍යාවේදී අපි නිරන්තරයෙන්ම කතා කරන දෙයක් තමයි මේ මාලිමාවේ අපි බලනවා උතුරු පැත්තට නම් මේක තියෙන්නේ අපි උතුර නම් ඒකට උතුරට තියනවා. එතකොට මේ වාස්තු විද්‍යාව මේ දකුණට තියෙන එක ගැන නෙමෙයි කතා කරන්නේ. මම දැන් මේ මීට පෙර කිව්වා මේ අංශක 90ක කෝණයට අපි මේක බලන්නේ කියලා. මේක අංශක 90ක කෝණයක් අපි මේකට හදා ගන්නවා. මේ අංශක 90 අතරේ ඔබට ඕන දිශාවකට මේ කරගැවීමේ හැකියාව තියෙනවා. ඔබට බස්නාහිර පස්සට නම් තියෙන්නේ උළුවස්ස ඒක ගලවලා මේ මාලිමාවට උතුරට ගෙන කියන සම්පූර්ණ පැත්ත වෙනස් වෙනවා. එහෙම නෙවෙයි අර තියෙන ස්ථානයේ අංශක 90ට කරකවලා මේක අපිට හරව ගන්න පුළුවන්. තේරුණාද? ඒක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. මාලිමාවට අනුව නෙවෙයි වාස්තු දෝෂයන් බලන්න යන්නේ. මාලිමාවෙන් තමයි අපි හඳුනා ගැනීමක් කරන්නේ. ඉතින් මගේ දොර තියෙන්නේ ප්‍රධාන දොර උතුරට නම් තියෙන්නේ මේ බස්නාහිර නම් තියෙන්නේ මම ඒක ගලවලා ඉවරලා ගිහලා වෙනත් තැනකදී මම කොහෙන් යන පිළිගන්නේ තමයි එළියට බහින්නේ. ඒ නිසා අර අංශක 90 කෝණය කර ඒකයි මම මීට පෙර කිව්වේ භූමි ගන්නකොට මෙන්න මේ අංශක 90 කෝණයට හරියන විදිහට ගන්න ඕනේ කියලා මේ හැම දෙයකටම බලපාන්නේ මෙහෙමයි. ඒ වගේම මේ ප්‍රධාන දොර බලන් සිටින දිශාව අපිට අදාළ වෙන්නේ නැහැ. මේක අපි බලන පිහිටි දිශාව. පිහිටි දිශාව. ඒක බලාගෙන ඉන්න දිශාව නෙවෙයි මේක පිහිටි දිශාව. මේ අංශක 90 අපිට හරවන්න පුළුවන්. මේක හොඳට මතක තියාගන්න ඕනේ. උළුවසු ගලව දුව නටන්න ඕනේ නැහැ. මෙන්න මේක තමයි මේක තත්ත්වය අංශක 90 තුල අපිට හරවන්න පුළුවන්. හොඳට ඔළුවට ගන්න දෙතුන් පාරක් මේක කියන්නේ ඒකයි. ඉතින් මේකෙදි අපි කියන එන වගේ දේවල් ගහන්න එපා. ගෙදරින් ඉන්න ගෘහ මූලිකයාගේ කාම ශක්තියින් අඩු වෙනවා. කාම ශක්තියින් අඩු වෙනවා කියන්නේ විවාහ ජීවිතයක් දෙදරීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන් ධනිස් රෝග වැනි දේවල් හට ගැනීමේ ඉඩ කඩක් තියෙනවා. එසා යකඩ එන වගේ දේවල් ප්‍රධාන දොරේ ගහන්න එපා. ඒ ඔළුවස වල ගහන්න එපා කියන එක අපි අනිවාර්යයෙන්ම කියනවා. මේ ගැන බෙහෙවින්ම ඔබ සැලකිලිමත් වෙන්නේ කියන දේ මා විශේෂයෙන්ම ඔබට අවධාරණය කරන්න ඕනේ. හරි මම හිතන්නේ මේ ප්‍රධාන දොර ගැන තමයි අපි මේ විදිහට කතා කරේ. ප්‍රධාන දොරේ තියෙන වාස්තු දෝෂ එහෙම නැත්නම් අර වාස්තු දෝෂ අයින් කරගන්න විදිය ඉවත් කරගන්න විදිය මම හිතන්නේ චාප මහත්තයා මේවා මේ කිසිම මේ ප්‍රවීණයෙක්ගේ උපදෙස් නැතුව මේවා හිතුමනාපට කරන්න යන්න එපා නේද? අපි ඒක නත් සඳහන් කරමු. ඔව් අනිවාර්යයෙන්ම. එහෙම උපදෙස් අරගෙන මේ වගේ දේවල් කරන්න. ඊට පස්සේ දැන් අපි දොර ගැන කතා
කතා කරා ඊට පස්සේ තමයි තියෙන්නේ මේ ජනෙල්. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවනේ ගෙදරක ප්ලෑන් එක ගත්තත් ගෙදර උළුහෝ මේ ගාන තියෙන්න ඕනේ, ජනෙල් මේ ගාන තියෙන්න ඕනේ. ඒවා සාමාන්‍ය දැනුම විදිහට තියෙන කතාවක් නේ. ඉතින් ඒ හින්දා මේ ජනෙල් වලිනුත් කිසියම් වාස්තු දෝෂයක් ගෙවල් වලටත් වෙන්න පුළුවන්ද? ඇත්තටම මේ වාස්තු දෝෂ තියෙනවා මේ ජනෙල් වල. මේ ජනෙලයන් කියන්නේ අපි කියන විශේෂම ඉරට්ටේ සංඛ්‍යාවල් තමයි ඔබගේ ජනෙල තබන්න ඕනේ කියලා. අපි ඉරට්ටේ සංඛ්‍යාව විදිහට ගත්තොත් එහෙම 2 4 6 8 කියන මෙන්න මේ ඉලක්කම් වලට අයත් වෙන විදිහට තමයි තියෙනවා. 1 3 5 7 කියන 13 වෙනි ඉලක්කම් වලින් ඔබ ජනෙල ඔබගේ නිවසේ තබන්න එපා. ඒක ඊතරම්ම ඔබට සුබ තත්ත්වයක් අරගෙන එන්නේ නැහැ. ඒ නිසා ඒ ආකාරයෙන් තියන්න එපා. ద్వාර සංඛ්‍යාව සහ ජනෙල් සංඛ්‍යාව කොච්චරද කියන එක ඔබ පටල ගන්න නැතුව තියාගන්න එක තමයි මෙතන වැදගත්ම දේ වෙන්නේ. ඇත්තට මේ ద్వාරයක් කියන්නේ මොකද්ද? ඒ වගේම ద్వාරයක් කියන්නේ ඇතුල් වෙන්න සහ පිට වෙන්න අපි භාවිතා කරන දෙයක්. ඒකට උළුවස්සක් කියන්නේ ඒකට. ඒක ජනෙලයත් ඇවිල්ලා ద్వාරයක්ම තමයි. මේකෙන් අපි පිට වෙන්නේ නැති එක තමයි තියෙන්නේ. නමුත් සූර්ය කිරණ සහ සුළඟ ඒ ආකාරයෙන්ම ඇතුළීමක් වෙනවා. එසා අපිට මේ හැමදේම පහසුවෙන් අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කාරණාවන් ඒවා හරියාකාරව පිළිටව ගන්න වෙනවා. ඒ වගේම කොන්ක්‍රීට් උළුහව් වැනි දේවල් වාස්තු විද්‍යාවේදී ගොඩක් අය ගණනය කරන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. මොකද්ද දන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ලී නෙවෙයි නම් කොන්ක්‍රීට් නම් ඒක ගණනයක් කරන්නේ නැහැ. ඒතර ඒක ద్వාරයක් නෙවෙයිද? ඒක ద్వාරයක් තමයි. එතන ජනෙලයක් තිබ්බ එතන ජනෙලයක් තමයි. ඔබ එතන උළුවස්සක් තිබ්බොත් ඒ කොන්ක්‍රීට් කෙලේ යන්නේ නැතු ඉන්නේ නැහනේ. එතන යනවා. ඒතර අපි මේවා ගණනය පැහැදිලිවම කරන්න ඕනේ. ద్వාරයෙන් තිබ්බනම් පිට වෙන්න තිබ්බනම් හෝ ඇතුලෙන් තිබ්බනම් කොන්ක්‍රීට් උනත් මේක අපි ගණනය කිරීමක් කරන්න ඕනේ කියන එක පැහැදිලිවම මේක කියන්න ඕනේ. මේ වැරදි මතයක් ඒක. ඉතින් මේ හැමදේම මතක තබා ගන්න ඒ විදිහට තමයි අපිට තියෙන්නේ. ඇත්තට මේ ජනෙලයක් කියන්නේ මේ බිත්ති දෙක අතර තියෙන කවුලුවක්නේ. ඉතින් මෙන්න මේ කවුලුවෙන් අපි පිට වෙන්නේ නැහැ. නමුත් උළුවස්සෙන් අපි යනවා. ඉතින් ඔන්න උළුවස්සේ ජනෙල් තියෙන වෙනස ඔන්න ඔච්චරයි. ඉතින් නමුත් ඔක්කොම ద్వාරම තමයි. ඉතින් ඇත්තට මේ ගෙදරකදී උළුහව් නෙවෙයි අපි ගණන් කරන්න ඕනේ ద్వාර ප්‍රමාණයයි. ඔබට මේක වැටහෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ උළුවස්ස තියෙන්නේ දොරපියන් දෙකක් සවි කරන්නා වූ රාමුවකට තමයි අපි උළුවස්සක් කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ ద్వාර සංඛ්‍යාව ඔක්තේ සංඛ්‍යාවක්ම වෙන්න ඕනේ. ద్వාර සංඛ්‍යාව ඔක්තේ ගණනක් වෙන්න ඕනේ. 7 9 11 වගේ දෙකෙන් නොබෙදෙන සංඛ්‍යාවන් විය යුතුයි අනිවාර්යෙන්ම මෙන්න මෙවැනි දේවල් නිර්මාණය කරද්දී. ඒ වගේම ජනෙල් සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. දොර සහ ජනේල එකට තැබීම ඉතාමත්ම අයහපත්කාරී තත්ත්වයක් වාස්තු විද්‍යාවේ අපි කතා කරනවා. මේක අලුත්ම concept එකක් තියෙනවා ඩෝ වින්ඩෝස් කියලා එකක්. ජනේලෙට මල්ලලා තියෙනවා දොරක්. එතන මේක ජනෙලයක්ද උළුවස්සක්ද කියලා හොයාගන්න බෑ. මේකෙන් පිට වෙන්න පුළුවන් ඇතුළ වෙන්න පුළුවන් මේ දෙකෙන්ම. එතන මේ දෙකම ద్వාරයන් දෙකක්. එතකොට ඒක අපිට කියන්න වෙන්නේ ඇත්තටම මේක ඇත්තටම මේක ඇවිල්ලා මේ අංග විකල තත්ත්වයක් වෙන්න ඕනේ. මේක වාස්තු විද්‍යාවට අනුව මේක අංග විකල තත්ත්වයක්. මේක ප්‍රශ්නයක්. ඉතින් ඒක ගැන අපිට කතා කරද්දී ඒ විදිහට තමයි කියන්නේ. ඒක මොකද්ද කියන එක අපි හඳුනා ගැනීමක් කරන්න වෙනවා. ඒකෙන් ඇතුල් වෙන්න බැරි වෙන එක ග්‍රිල් එකක් හරි ගහන්න වෙනවා. ඒ දෙකෙන්ම ඇතුල් වෙන එකේ තරම්ම හොඳ නැහැ. ඒ වගේම අපිට කියන්න පුළුවන් උතුරු පැත්තට නම් ඔබේ ජනේලය තියලා තින්නේ ඔබ මේක ඊසානට නැඹුරු වෙන්න තමයි තියන්න ඕනේ. උතුරු පැත්තේ නම් ජනේලය තියෙන්නේ පැහැදිලිවම ඔබ ඊසානට බර වෙන්න ඕනේ. ඒ වගේම උදේට තියෙන වාතය සහ ඒ සූර්ය රශ්මිය බාධාවකින් තොරව ඔබේ නිවසට ඇතුල් කරගන්න විදිහ ගැන තමයි මේ කියන්නේ. ඒ නිසා අපි කියනවා නැගෙනහිර පැත්තට තියෙන ජනේලයන් දිගින් සහ පළලින් ඔබ වැඩි කරගන්න. ඒක ඒ පැත්තෙන් එන්නා වූ නැවුම් සූර්ය කිරණ ඔබේ නිවස ඇතුළට පතිත කරගන්න විශාල මේ ජනෙල් කවුළු තියන්න. මේක අවහිර කරන්න එපා. නැගෙනහිර පැත්තේ තියෙන හොඳට මතක තියන්න ආයි කියනවා දිගින් සහ පළලින් වැඩි කරගන්න. නිවැසියන්ගේ තියෙනා වූ මේ අඳුරු ගතිය නැති වෙලා නිවස ඇතුලේ තියෙනා විස බීජයන් විනාශ කිරීමේ හැකියාවක් මේවට තියෙනවා. මේ සෝබාදහමෙන් නොමිලේ දෙන මෙන්න මේ දේවල් ඔබට ලබා ගන්න කියන එක තමයි අපි කියන්නේ. මේ කිසි දෙයක් අවහිර කරන්න එපා කියන එක අපි මෙතනදී පැහැදිලිවම කතා කරනවා. ඒ වගේම අපිට මෙතනදී කතා කරන්න පුළුවන් ඊසානට වගේ මේක තියෙනවා නම් ඒකත් නැඹුරු වෙන්න ඕනේ. ඊසානට මේ තියෙන ජනේල වලින් ඔබට බොහොම හොඳ ලැබීම් තියෙනවා. වාසනාව ගේනවා. හොඳ වාතාශ්‍රයක් ඔබට ලැබෙනවා. ඊසාන දෙස බොහොම හොඳ දිශාවක්. අපි මේ වාස්තු විද්‍යාවේ කතා කරන නිසා ඔබ රෝගී වීමට තියෙන ඉඩකඩත් බොහොම අඩුයි. ඉතින් මෙන්න මේ නිසා අපි කියනවා ඊසාන දිශාවටත්
හොඳයි. ජනේලයක් තබා ගන්න පුළුවන්. ඒ වගේම නිර්ත දෙසට ඔබ ජනේල තියනවා නම් මේක කරන්න එපා. මේ නිර්ත දෙසින් එන්නා වූ ශක්ති ධාරාවන් එවිලා එතරම් සුබ ශක්ති ධාරාවන් නෙවෙයි ඉන්නේ. මේක අපි බල්ලා තමයි කියන්න ඕනේ. තියන්න අවශ්‍ය නම් තියන්න වෙනවා. ඒවට ක්‍රමවේදයන් තියෙනවා. නිර්තට මම දැනට කියනවා පොදුවේ අරගෙන ජනේල වගේ දේවල් තියන්න එපා කියන එක. ඒ වගේම නැගෙනහිරට ඇති ජනේල තියෙනවා නම් ඔබට පුළුවන් ඔබට බොහොම හොඳයි ඒ නිවසට හොඳ ලැබීමක් තියෙනවා පුළුවන් තරම් ලොකුවට තියන්න ආය කියනවා ඒකෙන් ඔබට ධනය වාසනාව කීර්තිය වෙන දේවල් ගේනවා ඔබට කීර්තිය ලං වෙනවා මොකද ඔබ නිර්වෘල්ව ජීවත් වෙන නිසා ඒ නිසා තමයි මම මේ විදිහට කියන්නේ ඒ වගේම උතුරට තැබීමෙන් අපි කියනවා මුදල් ලැබීම නිරෝගීභාවය ලැබීම මේ උතුරට තැබීම ඉතාමත් හොඳයි අපි කියන උතුර කියන්නේ උතුරන්න ලැබෙන දිශාව කියලා. ඒ නිසා අපි එහෙම කියනවා. සා ගිනිකොට සා වයඹට ඔබට ගිනිකොනට සා වයඹට ජනේල තබන්න අවශ්‍ය නම් ඊටාම කුඩා ප්‍රමාණ දෙකක් තිබ්බට කමක් නැහැ. නොතියනවා නම් ඒත් කමක් නැහැ. මොකද අපි දන්නවා ගිනිකොන ඇවිල්ලා අඟහරුට අයත් කුජට අයත් වෙන පැත්ත. ඉතින් ඊටාමත්ම රස්නේ අපි ඒක තරම් හොඳ නැහැ. මේ දකුණ සහ බටහිරට කුඩා ජනේලත් ඔබට තියන්න පුළුවන්. ඉතින් අපි ඒවා තියනවා නම් අපි කියන කිරිගරුඬ සහ ග්‍රැනයිට් වගේ දේවල් මෙන්න මේවේ ස්ථානයේ ඔබට තියන්න පුළුවන් නම් බොහොම හොඳයි දකුණ සහ බටහිරට ජනේල තියෙනවා නම්. ඉතින් අර කිරිගරුඬ සහ ග්‍රැනයිට් දෙකක් ඔබට යම් භාණ්ඩ දෙකක් හෝ භාජනයේ මොනවා හරි දෙයක් මෙතන තියාගන්න පුළුවන්. ඒ ඉතින් මෙවැනි ద్వාරයන් තියෙනවා නම් ඔබට නිවස තුනට මේ වාතය ගලාගෙන එන එක අශුභ කිරණයන් ඇතුළට අරගෙන එන එක නවත්තා ගැනීමේ හැකියාව තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම පැහැදිලිවම අපි වාස්තු විද්‍යාවට අනුව මේක ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේක පාද 9කට බෙදා ගන්න පුළුවන්. මේකෙදී අපි විවිධ අමුතු රටාවක් මේකේ තියෙනවා. මෙන්න මේ රටාව තුළ දක්ෂිණාංශව තමයි අපි මේ දේවල් ගණනය කරන්නේ. ඒතර මේක ගණනයක් කරද්දී මේ දිශා සැලැස්මකට අනුව තමයි මේ කියන්නේ. උතුර සහ ඊශාන නැගෙනහිර කියනවා මෙන්න මේ පැති ටික ඔබ පුළුවන් තරම් මේකට ජනේල් දාලා මේ හොඳ සුබ කිරණයන් මේ වෙගෙන්නේ. ඔබේ ගේ තුලට පතිත කරගන්න මෙන්න මේ ස්ථාන තුන මුල් කරගන්න. හරිද? මෙන්න මේ ద్వාරයන් ගැන අපිට කතා කරද්දී කතා කරන්නේ ඊටාත්ම සුබයි කියන එක. ඉතින් මට ඒ ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඔබට තවත් බෙහෙවින් කරුණු කාරණා ගන්නවා කියදා නිවසක් පරීක්ෂා කරලා බලලා අපිට කියන්න පුළුවන් මේක පොදුවේ කොමන් දෙයක් තමයි මේ කිව්වේ ඉතින් ඔය ගැන තමයි ඉතින් මට කියන්න තියෙන්නේ ඔච්චර තමයි හරි ద్వාර ගැන කතා කරේ දොරවල් ප්‍රධාන දොර ගැන අපි කතා කරා ඒත් එක්කම ජනේල් ගැන කතා කරා ගෙදරකට මේ ඇතුල් වෙන ద్వාර මේවා කොයිතරම් දුරට ගෙදර ඉන්න පුද්ගලයන්ට බලපානවද මේ වාස්තු දෝෂ කියන ඒවා මේවායින් ඇති වෙන්න පුළුවන් දේ ඇතිවිච්ච දේවල් මොනතරම් විදිහට ජීවිතයට බලපානවද ඊට පස්සේ අපි අද කතා කරනවා නිදන කාමරය ඇඳ මේකත් මං හිතන්නේ වාස්තු දෝෂ ගැන කතා කරද්දී හැමෝම මේ සම්බන්ධවත් නොයෙක් ගැටලු කාරණා තියෙන දෙකක් නිදන කාමරේ කොයි විදිහට තියෙන්න ඕනි මොන දිශාවෙත් තියෙන්න ඕනි හරි කියනවා ඇඳ කොහොමද තියන්න ඕනි සමහරක් වෙලාවට සමහරුන්ට කාමරේ අස්බස් කරගන්නවත් විදිහක් නැහැ මේවා ගැන එක එක මත ඔළුවේ තියෙද්දි එහෙම තියන්න හොඳ නැහැ කියලා චාපා මහත්තයා අපි කතා කරමුකෝ කියමුකෝ මිනිස්සුන්ට කොහොමද නිදන කාමරේ හරි විදිහට තියාගන්නේ වාස්තු දෝෂ නැතුව ඇඳ කොහොමද තියාගන්නේ හරි විදිහට ඔව් ඇත්තටම මේ නිදන කාමර මාස්ටර් බෙඩ්රූම් එක ඊසාන සහ ගිනිකොනට ඇරෙන්නට අනිත් ඕනෑම දිශාවකට ඔබට මේක ඉදි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියු දිශාවන් දෙක එතරම් හොඳ නැහැ. නිර්ත දිශාවට සකස් කරගන්න ඊසාන්ට හෝ ගිනිකොනට මාස්ටර් බෙඩ්රූම් ඔබ ගන්න එපා ඔබේ නිවස ඇතුළත. ඒක එතරම්ම සුබ නැහැ. ඔබ නිර්ත දිශාවට මාස්ටර් බෙඩ්රූම් එකක් ගන්න පුළුවන් නම් ඔබට ගොඩක් හොඳයි. ඒකෙන් අපිට ලැබෙනා සුබ කිරණයන් වලින් ඔබට පැහැදිලිවම ඔබ ස්වයංපෝෂිත වෙනවා. ඒ නිසා අපි කියනවා මෙතනදී මේ දරුවන්ට ඔබ හදනවා නම් වයඹට සහ නැගෙනහිරට ඔබට කාමරයක් දෙන්න පුළුවන් නම් ඔබට ගොඩක් හොඳයි නිදන කාමරය ඔබට හදන්න පුළුවන් නම් ඒකේ උන්ගේ අධ්‍යාපනය තීව්‍ර කරගෙන මේ හැකියාව තියෙනවා උන්ගේ මනස ඉතාමත්ම බොහොම රිලැක්ස් එකේ තියාගැනීමේ හැකියාව තියෙනවා නැගෙනහිරට වයඹට අධ්‍යාපන ලබන දරුවන් ඉන්නවා නම් මෙන්න මේ අයට නිදන කාමරය ඔබට සකස් කරන්න පුළුවන් නම් ඒ වගේ මට විශේෂයෙන්ම මෙතනදී කතා කරන්න ඕනේ මේ කාමර ඇතුලේ දේව රූප පිළිම වැනි දේවල් ඔබ තබන්න එපා විශේෂයෙන්ම ඔබ ඇඳක් තෝරා ගැනීමේදී ඔබට පුළුවන් ඔබ දව ඇඳක් තෝරා ගැනීමක් කරන්න මේකෙදි මේ යකඩ වැනි දේවල් හෝ වෙනත් මැටීරියල්ස් වල දේවල් ගන්න එපා විශේෂයෙන් යකඩ වැනි දේවල් ගන්න එපා මොකද අකුණුසර වැදිච්ච අවස්ථාවල් අපි දැකලා තිනවා ඒ වගේම නින්දේදී කරන්ට් එක ලීක් වීමක්
උනොත් එහෙම අපි තද නිින්දින් ඉඳදී අපි නිින්දෙන්ම මරණය වෙච්ච තැනුත් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මෙන්න මේ දේවල් ගන්න එපා. ශක්තිමත් ඇඳක් ඔබ තෝරගන්න. විශේෂයෙන්ම මෙට්ට වගේ ඒවා දාද්දී බොහොම සපවාසව සමහර මෙට්ට දෙකක් දානවා. එක මෙට්ටයක් උඩට තව මෙට්ටයක් දානවා. මේක ඔබ කළ යුතු නැහැ. කරන්න එපා. මේක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් අපි නිදන කාමරය ගැන කතා කරද්දී අනිවාර්යෙන් යහන ගැනත් අපිට කතා කරන්න වෙනවා. ඒ නිසා අපි මේ දෙකම එකතු කරගෙන තමයි අපිට යන්න වෙන්නේ. සිංගල් බෙඩ් එකක් ඔබ එකතු කරගන්න එපා. ඩබල් බෙඩ් එකක් එකතු කරන්න. මෙන්න මේ නිදන කාමරය ගැන කතා කරද්දී ඒකේ තියෙනා වූ දේ හරියාකාරව ලබා ගන්න. ඒ වගේම ඇඳන් දෙකක් තියෙනවා නම් අඩියක් හෝ අඩියකමාරක් ඈතින් මේකේ තබා ගන්න ඔබ කටයුතු කරන්න. ඔබේ නිදන කාමරය සකස් කර ගැනීම. ඒ වගේම සෙනසුරුගේ සහ රාහුගේ බලපෑම මෙන්න මෙයට කුම්භ මකර තුලා උෂභ කියනවා මෙන්න මේ ලග්නයන් වලට බලපාන විදිය අපිට කතා කරලා සෙනසුරුගේ සහ රාහුගේ බලපෑම අරගෙන එනවා. ඉතින් මෙන්න මේවා ගැනත් අපිට කතා කරන්න වෙනවා ජන්මපත්‍ර පරීක්ෂාවකින්. ඉතින් මේවෙන් එන්නා වූ ඉෆෙක්ට් එක අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. රාහු ඔබ 11 වෙනියේ පමණයි නම් තියෙන්නේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඔබට මේ දේවල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. රාහු කේන්ද්‍ර ස්ථානයේ 11 වෙනි තැන සිටිනවා නම් පමණක් මේ නිදන කාමරයේ දෝෂයන් මගහරා ගැනීමක් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ නිදිනේ ඇඳේ හොඳ විට්ටමක් තියෙන්න ඕන. දැන් අලුත් ෆැෂන් ඇඳවල අපි දැකලා තියෙනවා මේ විට්ටම් නෑ මේවැ. මේකදී අතරම මේ විට්ටමකින් අපි කරන්නේ විශාල ශක්තියක් ඔබට දෙනවා. විශාල ගාඩ් එකක් දෙනවා පිටිපස්සෙන්. ඒක ලොකු ශක්තියක් ඒක හිතර දෙන. විශේෂයෙන්ම ඇඳේ ලාච්චු වැනි දේවල් එතරම්ම සුබ නැහැ. මේක ඉතාමත්ම පිරිසිදුර ඔබ තබා ගන්න උත්සාහ කරන්න. එතකොට මේ ඩස්ට් එක වගේ දේවල් තිබ්බොත් මේ ඇඳ යට එහෙම ඔබේ නහයට යන්න ඉඩ තියෙනවා. ඔබට සුසනාබාධ රෝගයන් සුසනාබාධයෙන් හැදෙන්න ඉඩ තියෙනවා. ඇඳ යට ඉතාමත්ම පිරිසිදුර තබන සතු සර්පයන් පවා යන්න ඉඩ කඩක් තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් ලුණු මිශ්‍ර ජලයෙන් මේක හොඳින් හොදන්න පුළුවන් නම් මොප් කරන්න පුළුවන් නම් ඔබට ගොඩක් හොඳයි. ඉතින් නිදන කාමරය සහ ඇඳ ගැන අපි කතා කරමු. ඒ වගේම කණ්ණාඩි ඒ වගේම අපි කියනවා මේ කණ්ණාඩි මේස වැනි දේවල් තබන්න එපා. ඔබ පේන විදියට ඔබගේ රූපය ඔබටම නැවත පරාවර්තන විදියට ඔබ තියාගන්න එපා. ඒකේ ඔබේ අලසකම ඔබ දකින්න දර්ශනය තරම්ම සුබ දර්ශනයක් නෙවෙයි. ඔබ උදෑසන අවදි වෙනකොට එතරම් ප්‍රියකරු තත්ත්වයකින් නෙවෙයි ඔබ අවදි වෙන්නේ. ඒ නිසා තීන ඔක්කොම ටික අමතක වෙලා යනවා. ඒ නිසා උදාසීන ගතිය ඇති කරන නිසා අපි කියනවා කණ්ණාඩි වැනි දේවල් තබන්න එපා කියලා. මොකද අර කම්මැලිකම ඔක්කොම නැවත පරාවර්තනය වෙලා ඔබටම නැවතත් එනවා. ඒ නිසා මේක බොහොම ප්‍රබාස්තරව නැගිටින්න ලස්සන දෙයක් බලාගෙන නැගිටින්න උදෑසනම කරන වැඩ ටික සාර්ථක වෙනවා. ඉතින් ඒ ගැන තමයි අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපගේ තියෙන ආතතිය මේ හැම දෙයක්ම නැවත නැවතත් අපිට එනවා කියන දේ තමයි මේ කියන්නේ. ඒකයි මේ වෙනත් අශුද්ධ බලවේගයන් මේවා නැහැ. මම මේක සිත් තැනකම අශුද්ධ බලවේගයන් ගැන කතා කරන්නේ. ඒ වගේම ඔබට ක්‍රීම් පාට වැනි දේවල් සුදු පාට වගේ කහ පාටට හුරු පාට කාමරයක් ගන්න පුළුවන් නම් හොඳයි. අඳුරු වර්ණයන් එකතු කරන්න යන්න එපා. ඒ වගේම රතු පාට මල් ඉටිපන්දම් කොට්ට සැරසිලි මෙන්න මේ වෙන දේවල් එකතු කරාතර කමන්නේ. මේක හොඳයි. විවාහ ජීවිතයටත් හොඳයි. රතු පාට හරියට බලනවා. විවාහ වෙච්ච අයගේ රතු පාට හරියට බලනවා. මේන්න වෙන පාටක්නේ. ඉතින් ඒක පුළුවන් තරම් එකතු කරගන්න. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකේ නාන කාමරයක් ඔබ තබනවා නම් නාන කාමරයක් තබන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. මේකේ දොර නිරන්තරයෙන්ම වසා තබන්න. මොකද මේකේ මිලියන ගාණක් අපි වෙසකිලි පාවිච්චි කරනසේ බැක්ටීරියා ජනනයක් වෙනවා. මේ දොරෙන් ඔබගේ කාමරයට මේක ඇදීමේ ඉඩකඩක් තියෙනවා. මේක ඇහැට පේන්න තින්ද හොඳයි. පේනවා නම් ඔබ වැසිකිළියට යන්නේ නැහැ. තරම් බැක්ටීරියා ප්‍රමාණයක් අපේ නිදන ඇඳවල කොට්ට මත හැමතැනම මේවැනි අය ලැබුම් ගන්නවා. ඒතර අපි පමණක් නෙවෙයි ජීවත් වෙන්නේ. බැක්ටීරියා මිලියන් ගාණක් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා මාස්ටර් බෙඩ්රූම් එකේ ඔබ බාත්රූම් එකක් තියනවා නම් හොඳ දොරක් තියන්න කියලා මම කියනවා. ඒ වගේම ඉර අවරට යනකොට මල ඉරු බැසගෙන යන ඉර වැටෙන්න දෙන්න එපා ඔබේ කාමරයකට. ඒක අශුද්ධ වූ කිරණයන් තමයි එන්නේ. ඒ නිසා සුබ ශක්තියින් ගලාගෙන එන්නේ උදෑසනකට පමණයි මේ සිරියහනට. ඒ නිසා හොඳින් ඒ වෙලාවට හවසට වහන්න. උදේ 5:00 වෙනකොට හොඳින් ඇරලා දාන්න. සූර්ය කිරණ ඇතුළට එන විදියට. ඒ වගේම කැඩුණු බිඳුණු භාණ්ඩ ඔබ නිදින කාමරේ ඔබ තබනවා නම් ඒක තියන්න එපා. මේක
හොඳ නැහැ. කැඩිච්ච බඩු තියන්න එපා. ඔබගේ මනසිනොත් ඔබ වැටෙනවා. ඒක ඔබේ මනස නිරෝල් කරගැනීමේ හැකියාවක් එතනින් ලැබෙන්නේ නැහැ. ඒතර අපි විශේෂයෙන්ම මේ මාස්ටර් බෙඩ්රූම් එකක් අපි 10යි 12යි ගන්න තියන්න එපා කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. අනිත් රූම්ස් එහෙම තිබ්බට කමන්නේ නැහැ. මාස්ටර් බෙඩ්රූම් එක ටිකක් ලොකුවට තියන්න. ඒක තියෙනවා විශේෂයෙන්ම ඔබ උතුරට හිස දාන විදිහට මේ මාස්ටර් බෙඩ්රූම් එකේ මේ ඇඳ තියන්න කියලා සමහරව කියන මම ඒක දැක්කා ගොඩක් අය. නමුත් මේ උතුරට හිස දාන්න කතාව මම දන්නේ නැහැ. විවිධ මත ගේනවා. ඒකෙදි මගේ මතය මම කියන්න මේකෙදි විශාල මැග්නටික් පවර් එකක් තියෙනවා. මෙන්න මැග්නටික් පවර් එක උතුරු දිශාවෙන් තමයි වැඩියෙන්ම ඔබට ගලාගෙන එන්නේ. ඉතින් ඒ නිසා අපි කියනවා මෙන්න මේ දිශාවට මම කියනවා හිස තබන්න එපා කියලා. ඒ වගේම අපි කියනවා මෙන්න මේ කතිර මුදුන්ලී යට මේ යට බීම් යට ෆෑන් එකක් යට ලොකු ලයිට්ස් යට මේක තියන්න එපා කියන නින්දේදී. ඒක තියන්න හොඳ නැහැ කියන්නේ ඔබ නින්දෙන් ඉන්න අවස්ථාවේදී ඔබට මේක අනතුරක් වීම ඉඩකඩක් තියෙනවා. ඔබට අනතුරු වලට ලක් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඔබ අවසියෙන් ඉන්න ඔබ නින්දෙන් ඉන්නේ. ඒ වෙලාවට ඇඟට මොන වෙනවද වෙන අනතුරු වල තියෙන බලපෑම හින්දා තමයි වෙන දේවල් තියන්න එපා කියන්නේ කතරයට ඉන්න එපා කියන්නේ ඔන්න ඕවා හින්දා තමයි. ඉතින් එතනින් ඈරෙන්න වෙන දෙයක් නැහැ. ඉතින් අපි එතනදී වාස්තු විද්‍යාවේ කතා කරන හිසේ රෝගයක් තියෙනවලු, හිසේ ස්නායුගත රෝගයක් නැති වෙනවා. ඔව් අනතුරක් වුණොත් පැහැදිලිව එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා තමයි එවැනි අනතුරුදායක දේවල් යට ඔබ නිදියන්න එපා කියලා වාස්තු විද්‍යාවේදී අපි කියන්නේ. ඉතින් මේ ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. වාස්තු විද්‍යාවේදී කොහොමද මේ මාස්ටර් බෙඩ්රූම් එක සහ නිදින ඇඳට විශේෂත්වයක් දීලා තින්නේ ඇයිද කියන එක ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. වාස්තු විද්‍යාවේ ඔබට ප්‍රශ්න ගැටලු රාශියක් තිබෙන තැනක් වෙන්න පුළුවන්. සමහරක් විට නිදන කාමරේ එහෙම නැත්නම් මේ ඇඳ කොහොමද කියන එක ඒවට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. හරි ඊළඟට අපි යනවා මේ තවත් දෙයක් තමයි මේ ගෙදර වාහනේ නතර කරන දන එහෙම නැත්නම් ගරාජ් එක. මේක කොහොමද තියන්නේ? ඔයගේ වාස්තු දෝෂයක් තියෙනවා වෙන්න පුළුවන් නේද චාප මහත්මයා? කොයි හරි තැනක් තියෙනවද විශේෂ තැනක් තියෙනවද නැත්නම් ඒ ගැන අපි මොන වගේ දෙයක්ද සඳහන් කරන්න තියෙන්නේ? ඔව් විශේෂයෙන්ම අපි මේ වාහනයක් ගරාජ් එක ගැන විශේෂයෙන්ම වාස්තු විද්‍යාවේදී ඒක අපි අවධානයෙන් බලන දෙයක්. මේක ඔබේ නව නිවස ගැන ඔබ මේ ගෑරේජ් එක හදන්නේ ඔබේ ගිනි කොන්ට හෝ වායඹට මෙන්න මේ ගෑරේජ් එක හදා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඊසානට නිර්තට වැනි දිශාවන් වලට ඔබ මේක ගෑරේජ් එක හදන්න එපා. මොකද මේකෙන් ඔබට එනව සුබ කිරණයන් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි කියනවා මොකද මේ වාහනයේ යන්ත්‍ර සූත්‍ර ගණනාවක ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ නිසා මේවා විස වායුන් නිෂ්පාදනය වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අරවැනි සුබ කිරණයන් එනව ස්ථානයේ නිවාසයේ ద్వාරයක් ගාව මෙවැනි ගරාජයන් ඔබ ඉදි කරන්න එපා. ඊසාන සහ නිර්ත ඔබ නිදහසේ තියන්න ඒක අතාරින්න. ආරමම් පෙර කියු පරිදි අන්නේ ස්ථානයේ තමයි මේ ගරාජය නිර්මාණය කිරීමේ හැකියාව ඔබට තියෙන්නේ. මොකද මේකේදී අපි විශේෂයෙන් දැනගන්න ඕන උතුර කියන්නේ ඊසානය කියන්නේ අපිට ලැබීම් තියෙන හොඳම පැති දෙයක්. අපි බලපු ගොඩාක් නිවාස පරීක්ෂා කරන්න ගියා අපි දැක්කම ඔය තැන්වල තමයි ඔක තියෙන්නේ. ඉතින් කවුරු හරි කියලා තියෙනවා ඊසාන පැත්ත හොඳයි කියලා. ඒ මතවන්නට යන්න බා. මේ හොඳ වෙන තැන් තියෙනවා. හැම තැනදීම හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා නිර්ත පැත්තත් අතාරින්න කියන නැවතත් කියන්න වෙනවා. ඔය විදිහට තමයි ගරේජ් එක ගැන කතා කරන්නේ. විශේෂයෙන් අපි කියන මේ ගරාජය තනි ඵලයකට ඉදි කරන්න කියනවා. ඵල දෙකකට ඉදි කරන්න එපා කියන. මොකද ගොඩක් වෙලාවට ගරාජයක් ඉදි කරන්නේ කණු 4ක් උඩ. වාහනේ වැදීමක් හරි වුණොතින් මේකෙදී ඵල දෙකට තියෙන වහන මුදුන් ලිය පව කඩන වාහනේ පව අනතුරු වීමට ලක් වීම ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒ නිසා අපි මේක කියනවා තනි ඵලයට වහලයක් ඉදි කරන්න කියලා. මොකද වාහනේ බේර ගන්නත් පුළුවන්. මොකද ඝට්ටනේ මේ ඉඩකඩ ඕන හැටියට තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ තනි ඵලයට හදන්න කියන එක කියන්නේ වාස්තු දෝෂවලදී. ඉතින් මේක මේ නිවසේට සම්බන්ධ කරන්න එපා මේ ඔබගේ ගරාජය. ඒක වෙනම හදන්න. දැන් ගොඩක් නිවාසවල එහෙම තමයි හදලා තින්නේ. අපි බලපු ගොඩක් තැන්වල එහෙමයි තින්නේ. මේක තනි ඵලයට ටිකක් අඩු විදිහකින් හදන්න පුළුවන්. ඉතින් ඔන්න ඔව තමයි මේ සරලව තියෙන ක්‍රමවේදයන්. ඉතින් මේව තමයි අපිට ගරාජයක් ඔබ හදනවා නම් මෙන්න මේ විදිහට තියන්න. ඒකේ වැඩිම දේවල් හොයන්න බලන්න යන්න එපා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔක තියෙන්නේ. ඒ වගේම මේ වාහනේ ගාල් කිරීමේදී ඔබ නැගෙන හිරට වාහනේ ගාල් කරන්න දකුණටත් ගාල් කරන්න ඉතාමත්ම සුබයි ඔබට. ඒ වගේම ඒවෙන් එන්නා වූ සුබ ශක්තියින් ඔබට ගන්නීමේ හැකියාව තියෙනවා. වාහනේ ඔබ කිසිසේත්ම රිවර්ස් එකට ඇවිල්ලා පාක් කරන්න එපා ගෙදර වාහනයක්. ඔබ මොකද ඊට පහුවෙන්දා උදෑසන
යන්න ඕනේ ඔබ යන ස්ථානට ඔළුව නිරවුල් තියාගෙන. ඒතර මේ වාහනේ පස්සෙන් පස්සට හරි ගන්න ගිහිල්ලා ඔබේ වාහනේ හරි වැදුනොත් මොකාරී එතකොට ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි දවසත් ඉවරයි. සහ ඉදිරියට යනකොට ඔබට එකම මතය කල්පනා කර කර යන්න පුළුවන්. අද ගොඩක් අය කාර්ය බහුලයි. ඒ නිසා මේ විජලනයන් වෙන්නේ නැතුව ගස්ස ගන්න නැතුව හරි එල් එකට මේ අරමුණ ඇතුව යන්න වාහනේ ඉදිරි පිටට ඔබ යන දිශාවට ඉස්සරහා පැත්තට පහක් කරන්න ඒක ගොඩක් හොඳයි. ওই විදිහට තමයි අපිට ඒ ගැන කතා කරන්න තියෙන්නේ. ඔන්න විදිහට තමයි විශේෂයෙන්ම ගරාජයක් අපි ඉදි කරන්න ඕනේ. හරි. එතකොට ගරාජයක් එහෙම නැත්නම් ගෙදර වාහනේ ගාල් කරන්න ඕනේ මොන තැනද මොන විදිහටද කියන එක මම හිතන්නේ ඔබට ඒ තොරතුරු ටික ලැබුණා. ඊට පස්සේ අපි සෝදානම් මේ තව මේක ඇවිල්ලා සමහරක් වෙලාවට මේ වර්තමානයේදී අර අපි කියනවනේ ගෙවල් වල ලස්සන වැඩි කරගන්න එහෙම නැත්නම් සුන්දරත්වය ඇති කරගන්න ගෙවල් ඇතුලේ එළියේ හදනවා චාපා මහත්තයා දිය ඇලි. මේ දිය ඇලි සුබයිද ගෙදරකට දිය ඇලි හැදුවට කමක් නැද්ද? දිය ඇලි වල වාස්තු දෝෂ නැද්ද? ඔව් දිය ඇල්ලක් හදන එක ඉතාමත්ම සුබයි. ඒක ඉතාමත්ම අලංකාරයි. ඒ වගේම ජලයෙන් එන්නව සවුන්ඩ් එකෙන් විශාල ශක්ති ධාරාවක් ගැබ් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම සුබයි. දැන් අපි නිතරම මේ දිශාවන් ගැන කතා කරනවා. මෙන්න මේ දිශාවන් වලට අනුව තමයි මේක සුබ වෙන්නේ. අසුබ වෙන තැනුත් තියෙනවා. ඉතින් අපි ඉදි කරන්න එපා කියන්නේ නැහැ. ඉදි කරන්න හරියාකාරව බල නැත්නම් ඔබට විශාල ව්‍යසනයන් පවා අරගෙන මේ වැඩි ඉඩ කඩක් පෙන්නනවා. විශේෂයෙන්ම ඔබේ නිවසේ තියෙනවා මධ්‍ය ලක්ෂය. ඒකට අපි කියන විශේෂයෙන් බ්‍රහ්මපාදය කියලා. මෙන්න බ්‍රහ්මපාදය ගැන අපි කතා කරලා പ്രേතපාදය, මනුෂ්‍යපාද, දේවපාද, බ්‍රහ්මපාද ගැන අපි කතා කරනවානේ පාද බෙදද්දී. මෙන්න මේ බ්‍රහ්මපාදයේ මැද මිදුලක් තමයි ගොඩක් අය ඉදි කරන්නේ. දැන් අපි නිවාස පරීක්ෂා කරන්නේ අපි ඒක දකිනවා. මේකෙදි ගොඩක් අය මැද මිදුලේ දියැලක් හදනවා. මේකට ජලය පුරවනවා. මේකේ තරම් සුබ දෙයක් නෙවෙයි. මොකද මේ ජලයෙන් හැදෙන්නා වූ ඇල්ගී වර්ග විවිධ බැක්ටීරියා මෙන්න මේ ගේ පුරාම මැදේ ඉඳලා හැමතැනම යාමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. මේක ඔබට පුළුවන් නම් තුල්සි වැනි පැලයක් හිටවන්න බොහොම හොඳයි. මැද මිදුලේ දියැලි වැනි දේවල් නිර්මාණය කරන්න යන්න එපා. නිවසයන්ට තරම්ම හොඳ නැහැ. තුල්සි ගහක් වගේ මෙතන හිටවන්න පුළුවන් නම් ඔබට ගොඩක් හොඳයි. මෙන්න මේ මැද මිදුල නිර්මාණය කරද්දී ඔබ මෙහි දියැලි නිර්මාණය කරන්න යන්න එපා. අපි අනන්තව මේක දැක්කා විනාශයන් එක දැකලා තියෙනවා. මේක දැක දැන හඳුනාගෙන තමයි ඔබට මේ ගැන අපි කතා කරන්නේ. ඒ නිසා එවැනි දේවල් කරන්න එපා. බ්‍රහ්මපාදයේ කිසිසේත්ම මැද මිදුලේ දියැලි හදන්න එපා. ඒ වගේම ප්‍රධාන දොර හෝ අපි කියන මේක නිවාසයේ තියෙනා මර්මස්ථානයන් වල මේවා ඉදිකිරීම ඉතාමත් දෝෂ සහගතයි. දෝෂ සහගත වෙනවා. ඒ වගේම ගිනි කොන වැනි දිශාවකට ඔබ දියැලි ඉදි කරන්න එපා. මොකද ඒක තරම්ම ඔබට සුබ වෙන්නේ නැහැ. අපි කියන මේක ඇවිල්ලා මේ දැඩි රශ්මියක් තියෙන පැත්තය. මේක කුජට අයත් වෙන පැත්ත තමයි මේ ගිනි කොන. මේකේ අපි කියන්නේ ලිපක් වැනි දෙයක් තිබ්බට කවන්නේ කුස්සියක මේකට ජලය ගන්න එපා. එතන දෝෂයක් එනවා. දෝෂයක් හට ගන්නවා. ඒ නිසා එවැනි දේවල් කරන්න එපා. විශේෂයෙන්ම අපි මේකෙදි බලන්න ඕනේ කොහොමද මේක කරන්නේ ඔබ. මොකද ඔබ සිඟන්නෙක් පවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට බලන්න උතුර සහ ඊසාන නැගෙනහිර. උතුර ඊසාන නැගෙනහිර කියනව මෙන්න මේ පැති තුන හොඳට මතක තියාගන්න. මෙන්න මේ පැති තුනට ඔබ දියැලක් ඉදි කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එවැනි තැන් වලට ඔබ වාස්තු විද්‍යාඥයෙකුගේ දැනුවත් වීමක් ඔබ පැහැදිලිව ඔවුන්ගේ උපදෙස් ලබා ගන්න. ලබාගෙන ඉවරලා මේ වෙන ආකාරයේ තාමත් ලස්සන දියැලි නිර්මාණය කරන්න. මොකද මාත් තාමත්ම ප්‍රිය කරන දෙයක් තමයි මේ දියැලි. මාත් ආසයි වෙන තැන්වල ඉන්න. මගේ තනම මම නිර්මාණය කරලා තියෙනවා. උතුර ඊසාන නැගෙනහිර කියන පැත්ත තුන කිසිම ප්‍රශ්න නැහැ ඉදි කරන්න. ලස්සනට ඉදි කරන්න. මේකේ අපි කියනවා ආපෝ ධාතුවට ඇති දිශා තුන තමයි ඒ තුන. ආපෝ ධාතුවට අපි වෙන් කරලා තියෙන ඔන්න දිශා තුන. මේවා ඉදි කිරීමේදී නිරන්තරයෙන්ම පිරිසිදු ජලය පවත්වා ගන්න, නිසි නඩත්තුවක් කරගන්න ඔබ කටයුතු කරන්න. මේකද මොකද විස බීජයන් දුර්ගන්ධයන් ඇති වෙලා මේ විසිත කාමරවල එහෙමත් ඉදි කරන අපි දැකලා තියෙනවා. ඉතින් මේ වැඩි මුළු ගේම ඉවරයි. ආයේ ලෙඩ්ඩු තමයි ඔක්කොම. ඒ නිසා එවැනි තත්ත්වයක් කරන්න එපා. ඒ වගේම නිවසේ අරමාව පෙරකුව බ්‍රහ්මපාදයේ මැද පාගන්න තබන්න එපා. කිසිසේත්ම පාගන්න තබනවා පෙරකුව වගේ තුල්සි පැලයක් මෙන්න මෙතන ඉදික ඔබ ස්ථානගත කරලා බලන්න ඔබට හරියයිද නැද්ද කියලා. පල්ලේ වල පැහැදිලි ਵਿਚාරයක් කරන්න කියලා ඉල්ලනවා. ඉතින්
ওই විදිහට තමයි තියෙන බොහොම සරල දේවල් වාස්තු විද්‍යාව කියන්නේ සබාදහමෙන් අපිට තියෙන නොමිලේ දෙන්න නොමිලේම ගන්න කියන තමයි කියන්නේ. විශේෂයෙන් කෝඩ් යාඩ් වැනි දේවල් හදනකොට මේ වාස්තු විද්‍යා ශිල්පීන්ගේ උපදෙස් ගන්න කෝඩ් යාඩයක් ඔබ හදනවා නම් මේවට ආලෝකයන් කොහොමද පතිත කරගන්නේ? ඒක අපිට කුමන දිශාවන් වලට තියාගන්න ඕනේ? මෙන්න මේවා බලලා ලස්සන සුන්දර ගයක් නිර්මාණය කරගන්න වාස්තු විද්‍යාවෙන් කොයිලකව වාරණ දාන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ පළාත් පාලන නීතිය යටතේ નિયમિત ආලෝකයන් අවශ්‍ය නිසා එවැනි මැද මිදුල් එක් කරන්න කියන. එහෙම නැත්නම් කෝට් යාඩයක් ඉදි කරන්න කියන. නැත්නම් ප්ලෑන් එක පාස් කරන්නේ නැහැ. ඉතින් එහෙම ගැටලු තියෙනවා. ඒ නිසා ඒව කරගන්න වෙනවා. වාස්තු විද්‍යාඥයෙක්ගේ පැහැදිලි උපදෙස් අරගෙන මේවා නිර්මාණය කරගන්න ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි. මේවා හරියට කරේ නැත්නම් අපි මේකට කියනවා ජල නිර්ගමන වේද දෝෂය කියලා. අපේ දෝෂයක් තියෙනවා. ජල නිර්ගමන වේද දෝෂයට ඔබ ලක් වුණොත් එතනදී ඔබට දියුණුවක් වෙන්නේ නැහැ. ඒතර උතුරු ඊශානයේ නැගෙනහිරට තියන්නේ නැතුව වෙනත් ස්ථානයක නම් මේවා ඉදි කරේ මා පෙර කිව් වේද දෝෂයට ඔබ ලක් වෙනවා. එසා මේ ජලය කියන්නේ විශාල ශක්ති ධාරාවක් රඳිච්ච දෙයක්. මේක කොයිලක වතුර එක තැන තියෙන ගේ ඇතුලේ හදන්න එපා. මේක මෝටරයක් දාලා ගලාගෙන යන්න පුළුවන් නම් හදන්න, ලස්සනට ගලාගෙන වැටෙන විදිහට හදන්න. නැත්නම් මේකේ විවිධ මදුරු කීටයන් ඇති වෙන්න සහ ඇල්ගී වැනි දේවල් හැදිලා මේ විස බීජ ජනනය වීමේ වැඩි ඉඩකඩක් තියෙන හින්දා මෙන්න මේවා හොඳට මතක තියන්න. ඕක තමයි මට කියන්න තියෙන්නේ. නිර්මාණය කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනයි. හරි, දියඇලි ගැන අපි කතා කරේ. ඒ දියඇලි කොයිතරම් ලස්සන වුණත් සමහරක් වෙලාවට අසුබ වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ඒ ගැන බොහෝ දැනුවත් කරේ. ඊළඟට මම හිතන්නේ වැදගත්ම තවත් දෙයක් තියෙනවා. අල්මාරිය. මේ අල්මාරිය ගැනත් හැමෝම එක එක මත ප්‍රකාශ කරනවා. මොකද හම්බ කරන දේ සමහරක් වෙලාවට පරිස්සමට තියෙන තැන, අරන් තියෙන තැන අල්මාරියටත් වාස්තු දෝෂ බලපානවද? ඔව්, අල්මාරිය පැහැදිලිව වාස්තු දෝෂ බලපාන එක. වාස්තු දෝෂයන් ගැන කතා කරද්දී අපිට ඒක අතාරින්නම් බැරි දෙයක්. ඔබගේ නිදන කාමරේ, ඔබ ඉන්න කාමරේ ඇතුල් වෙන තැන දොරට මුහුණ දාලා මෙන්න මේ පේන්න එක එල්ලේම මේ අල්මාරිය තබන්න එපා. හරිද? ඒතකොට අපි කියනවා ඒක ඔබ ඇඳුමක් හෝ මාරු කර හිටියත් කවුරුන් හෝ කාමරේ දොර අරගෙන එක පාටම ආවොත් එහෙම හරි ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් ඒ වෙන දේවලුත් තියෙනවා. මොකද දොරේ යතුරු සිදුරින් හරි බැලීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දොරට එල්ලේ ඔබට අල්මාරිය තබන්න එපා කියලා විශේෂයෙන් අපි කාන්තා පක්ෂයට කියනවා. මේක තරම්ම සුබ දෙයක් නෙවෙයි දොරට කෙල්ලේ අල්මාරියක් තියෙන එක. ඒ වගේම නැගෙනහිරට සහ බටහිරට අල්මාරිය ඔබ තබන්න එපා. නැගෙනහිර සහ බටහිරට අල්මාරිය තබන්න එපා. හොඳට මතක තියාගන්න මේක වාස්තු විද්‍යාව අපි කතා කරන දෙයක්. ඒ වගේම දකුණ සහ උතුරට ඔබට මේ දොර පියන මේකේ දොර පියන දකුණට ඇරෙන්න තැන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ විදිහට තියන්න මේ සල්ලි එහෙම දාන ලාච්චෝ උතුරු පැත්තට වෙන්න බර කරන්න. දකුණයි උතුරයි තමයි මේකට සුබම දිශා දෙක වෙන්නේ. නමුත් මේ දොර පියන දකුණට ඇරෙන්න ඕනේ. උතුරු දිශාවට තමයි ලාච්චු අපි අරින්න ඕනේ. එතකොට මොකද අපි මේ ලාච්චුවට විශේෂයෙන් මුදල් වැනි දේවල් තමයි දාන්නේ. අපි කියන උතුරු පැත්ත කියන උතුරන්න ඔබට ලැබෙනවා කියලා. එතකොට උතුරන්න ලැබෙනවා නම් ධනය කියන තැන. එහෙම නැත්නම් සේප්පුවක් හරි කමන්නේ. අපි විශේෂයෙන් උතුරු පැත්තට තමයි තියන්නේ. එතකොට අපි ඔෆිස් එකක් හැදුවොත් එහෙමනේ හදන්නේ. ඒ නිසා එවැනි ස්ථානගත කරන්න ඔබට උතුරන්න මුදල් පවා ලැබෙනවා කියන එක ජෝතිෂයේදී පැහැදිලිවම වාස්තු විද්‍යාවෙත් අපි මේ ගැන කතා කරනවා. මේක ඉතාමත්ම සුබ දිශාවක්. සහායයි කියන්නේ උතුරු දිශාව මුල් කරලා ඔබට තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ විදිහට තමයි ඉතින් අපිට අල්මාරිය ගැන කෙටියෙන්ම කියන්න තියෙන්නේ. හරි, මම හිතන්නේ අල්මාරිය ගැන කෙටියෙන්ම සඳහන් කරා. හරි සරලවම ඊළඟට මම හිතන්නේ ගෙදර තවත් ප්‍රධාන තැනක්, ගෙදර ගෘහණියන්ට විශේෂ තැනක්, ගෙදර හැමෝටම විශේෂ තැනක්. ඒ තමයි මුළුතැන්ගේ. එහෙමත් නැත්නම් කුස්සිය. මේ ගෙදර මුළුතැන් ගෙටත් වාස්තු දෝෂ තියනවාද? වාස්තු දෝෂ බලපානවාද? මුළුතැන්ගේ කුස්සියෙන් ඇතිවන වාස්තු දෝෂ මොනවාද? ඇත්තටම වාස්තු දෝෂ ගැන කතා කරද්දී ඇත්තටම ගෙදරක මුළුතැන්ගේ කියන්නේ මේක ගෙදර තියෙන ප්‍රධානම ස්ථානයක්. මොකද මේක ගෙදර ගෘහණිය අතින් නිර්මාණය කරන කැම ටික අපි කියන්නේ ගෙදර බුදුන් අම්මාගේ මාලිගය කියලා අපි මේ කියන්නේ. මේක ගෘහණියගේ රාජමාලිගාව. ඉතින් මේක ඇයට ඕන විදිහට තාමත්ම වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කරලා දුන්නොත් නිවසියන් හරි හම්බ කරන දේ ගොඩක් වෙලාට අපි දන්නවා කන්න බොන්න තමයි ගොඩක් වියදම් වෙන්නේ. ඉතින් මේක තාමත්ම ප්‍රණීත විදිහට හදාගන්න මේ පෞල් කුඩුම්බිය හරියාකාරව ගෙනියන්න බොහොම ඉහළ සේවාවක් දෙන තැන තමයි මේ මුළුතැන්ගේ. ඒ හින්දා එතනදී අපි වාස්තු විද්‍යාවෙත් විශේෂයෙන්ම මේකෙදි බලනවා. මොකද ඔබ මහන්සියෙන් උපයන දේ 50% විතර ඔතන තමයි වර්තමාන සමාජයේ තියෙන්නේ. මොකද කන්න බොන්න අධික වේදමක් තියෙන්නේ. ඉතින් ඒවා හරියාකාරව සකස් කරන්න විශේෂයෙන්ම ගිනි කොනර් සහ වයඹට අපි කියන පටවි
ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මෙන්න මේ පංච මහා භූතයන්ට අනුවම තමයි මේ මුළු තැන්ගේ ඔබට සකස් කරගන්න වෙන්නේ. ඒ වගේම ඔබේ ගිනිකොන දිශාවට එන්න ඔබට පුළුවන් නම් ලිප ඔබ ඉදි කරගන්න. එතකොට වායම පැත්තයි තියෙන්නේ සුලකට. එතකොට එවැනි තැන්වලට තියන්න එපා ලිපක් වායඹට. ඒ වගේම නැගෙනහිර දිශාව බලාගෙන ඔබට ආහාර පිසින්න පුළුවන් විදිහට ඔබ සකස් කරගන්න. ඒ වගේම වායඹට නම් ඔබේ මුල් තැන්ගේ තියෙන්නේ ඔබ උතුරු දිශාව බලාගෙන තමයි ඔබ ආහාර පිසින්න ඕනේ. ඉතින් ඔන්න විදිහට තියෙනවා වායඹට නම් තියෙන්නේ උතුරු දිශාව බලාගෙන ආහාර පිසීමක් ඔබට කරන්න පුළුවන් මුළු තැන්ගේ. ඒ වගේම ඔබගේ කුස්සියේ ඒ වගේම බාත්රූම් වැනි දේවල් තියෙනවා නම් මේක වහාම ඉවත් කරන්න. කුස්සියෙන් යන්න තියෙනවා නම් බාත්රූම් එකකට කිසිසේත් මේක තියන්න එපා. මොකද මම මීට පෙරත් කිව්වා මේවැ විශාල බැක්ටීරියා ප්‍රමාණයක් ජනනය වෙනවා. මේවැ දොර ඔබ බාත්රූමේ අරිනවත් එක්ක මේ බැක්ටීරියා ඔබ සමගම එළියට එනවා. එනකොට ඔබ කන බොන කෑම පිඟානේ හැන්දේ ඉඳලම මේ වතුර එක ප්‍රෙස් කරද්දී කොමඩ් එකේ මේකේ විශාල බැක්ටීරියා ප්‍රමාණයක් ජනනය වෙනවා. මේ හැමදේම හැන්දි ගෑරුප් වල ඉඳලා මේ විස බීජයන් වෙලා ගන්නවා. ඒ නිසා ඔබ හිතන ඇති මේ ෂණික වැරලා දොර අපි වහනවනේ කියලා නෑ. ඒ මොහොතත් ඇති ඒගොල්ලන්ට මේ බොහොම සුළු ස්ථානයක එන්න පුළුවන්. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම රෝගීන් බවට පත් වෙනවා. ඒ නිසා බාත්රූම් එකක් හදන්න එපා. මුළු තැන්ගෙයි මේක අනිවාර්යයෙන්ම වාස්තු දෝෂයක්. මේක ඊටමත්ම අශුභයි. ඒ වගේම බෙහෙත් වැනි දේවල් මුළු තැන්ගේ තියන්න එපා. ඒ වගේම ගෑස් උදුන සහ සිංක් එක එකම දිශාවකට තබන්න එපා. එක ළඟ මේක තියන්න එපා. මොකද අපි මේක ගත්තොත් එහෙම ජලය සහ ගින්දර කියන්නේ එකට තියන්න හොඳ නැති දෙයක්. මේකෙන් ජනනය වෙන්නව ශක්තිය ධාරාවන් හීන වීමක් තමයි පෙන්වන්නේ. සමහරට ටැප් එකක් ගාලා ලිපක් තිබ්බොත් මේ වතුර ටික ගිහලා ලිපක් නිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ වාස්තු විද්‍යාවේදී මේවා ගැන ඒකයි අපි කතා කරන්නේ. ඒ නිසා මේවා ගැන අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න. මේවා වාස්තු දෝෂයන් ගේනවා. ගෙදර පෞල් ජීවිත අඩාල වීමක් වෙනවා. ගෙදර මුළු තැන්ගේ ගෙදර සාලයට වඩා පිරිසිදුව සහ ලස්සනට තියෙන්න ඕන තැනක්. ඒ නිසා අපිට ආයි මං කියනවා බෙහෙත් වර්ග ඒවා තියන්න එපා. සිංක් එක සහ මේ ගෑස් සුදුන සිංකේ තියන්න එපා. මේ හැමදේම කියන්නේ මොකද මේ ගිනිකොන දිශාව තමයි අපි තියන්නේ විශේෂම ලිපක්. ගිනිකොන අයිති වෙන්නේ කුජට. ඉතින් මේ කැඩිච්ච බිඳිච්ච බාධන එහෙම මේ කුස්සිය තියන්න එපා. මොකද මේ රාහු තමයි මේ කැඩිච්ච බිඳිච්ච වාද්‍යන වලට දිෂ්ටි කරන්නේ. ඒ නිසා ඒවෙන් ඔබට අයහපත් වූ ප්‍රතිඵලයන් ගෙන කැඩිච්ච බිඳිච්ච භාජන ඔබ තියාගෙන තියනවා නම් ඔබේ දරිද්‍රතාවය තමයි ඔබේ පෙන්වන්නේ. සමහරට ඔබේ අපරාධයක් කියලා තියන්නේ පිටින් එන කෙනෙක් ඔබේ දකින්න ඔබට තියෙන නොහැකියාව. කැඩිච්ච විච්ච බාධන වල බත් කන සමහර අත කැපෙන්න ඉඩ තියෙනවා. මේ විශාල ව්‍යසනයක් එනවා. මෙයාට ගැටලුකාරී තත්ත්වයක් නැති වෙනවා. මූල්‍යමය ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ හැමදේම වෙනවා. ඒ නිසා ඒ වෙන දේවල් කරන්න එපා කියන දේ තමයි කියන්න තියෙන්නේ. මේ හැමදේම හරි පරිස්සමට විසඳ ගන්න. ඒ වගේම කැලෙන්ඩර් දේව රූප වෙන දේවල් මුළු තැන්ගිය තුල ඔබ ඉදි කරන්න එපා. මොකද මේක අඟහරුගේ බලපෑම් එක එල්ලේම යොමු වෙන ස්ථානයක් තමයි මේ ගිනිකොන දිශාවෙන් එන්නා වූ මේ අපි මුළු තැන්ගේ මේන් කරන ග්‍රහයෝ. ඒ නිසා අපි කියනවා එවැනි දේවල් කැලෙන්ඩර් දේව රූප වෙන දේවල් ඔබ එල්ලන්න කරන්න යන්න එපා කිසිසේත්ම. ඔය ටික තමයි ඉතින් මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. වෙනත් කියන දේවල් තියෙනවා තව ගන්නාවක්. ඒක අපිට ඇවිල්ලා බලලා ඉවරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම කතා කරලා අපිට කතා කරන්න පුළුවන්. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. ඔව් මම හිතන්නේ අර කුස්සිය වගේ එකක මාතෘකාව සමහරක් වෙලාවට ප්‍රෝග්‍රෑම් වැඩසටහනක් වෙනම දාලා වුණත් කතා කරන්න පුළුවන්. මොකද ඒ තරම්ම කුස්සිය ගැන කතා කරලා ඔව් ගෙදර තියෙන ඒ තරම්ම මේ මූලිකත්වය දෙන්න ඕනි මූලිකත්වය ගන්න තැනක්. ඒ ගැන අපි ඉදිරියේදී වෙනම සාකච්ඡා කරමු. අද මේ වාස්තු දෝෂ අපි සම්පූර්ණයෙන් ඔබගේ ඉඩම ඔබගේ නිවස මේ සියලු දේ ආවරණය වෙන විදියට තමයි මේ වැඩසටහන අරගෙන යන. සමහරක් වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් සමහරක් වෙලාවට චාප් මහත්තයා කමෙන්ට් වලටත් පුළුවන් මේක පොඩ්ඩක් දිග වැඩි තව කෙටියෙන් කියන්න. මේවා උපරිම කෙටි කරලා හැබැයි ඔබට අවශ්‍ය වෙන දේවල් වැඩි කරලා අපි මේ ලබා දෙන්න එක දිගටම මේ වැඩසටහන තුළ ඔබගේ බිම එහෙම නැත්නම් ගෙදර මේ සියලු දේවල් ආවරණය වෙන විදිහට තමයි අපි මේ වාස්තු දෝෂ ගැන කතා කරේ. එහි තවත් දෙයක් අපිට තියෙනවා කතා කරන්න. ඒ තමයි මේ ගස් වර්ග ගැන. දැන් සමහරු කියනවා ගෙදර මේ ගස් සුබයි, මේ ගස් අසුබයි, මේ ගස් මෙතන දින ඔහොම නොයෙක් ප්‍රශ්න තියෙනවා. චාපා මහත්තයා මේ ගස් වලිනුත් වාස්තු දෝෂ බලපෑමක් ඇති කරනවද? අනිවාර්යෙන් දර්ශ මහත්තයා මේ ගස් වලින් තියෙනවා මේ වේද දෝෂයන් ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම මේ නිවස අසල විශාල ගස් එහෙම වවන්න එපා ඔබ.
ඒ වගේම අර මම මුලින්ම කිව්වා වගේම ප්‍රධාන ద్వාරයේ ඉස්සරහා මේ මුඛයේ ඉස්සරහා ගස්වල වවන්න එපා. විශාල ගස් සමාන ලස්සනට වවනවා මේක කරන්න එපා. මොකද අපි කියන අපි මේ මුඛයෙන් ආහාර ගත්තේ නැත්නම් අපේ තියෙන ශක්තිය අඩපණ වෙනවා. අපි ක්‍රමයෙන් වීක් වෙලා යනවා. ඒ නිසා එවැනි ස්ථානවල ගස් වවන්න එපා. මේක වේද දෝෂයක් වෙනවා. ඒ වගේම කොළ වැටෙනවා මේ වහල මතට, ඒවා පීලි මත රැඳෙනවා. ඊට පස්සේ මදුරු බෝ වෙනවා. මේවා සුද්ධ කරන්න බෑ. අතිශය කාර්යබහුල ජීවන රටාවක් අපිට තියෙන්නේ. ඒ නිසා අපි එවැනි ගේ අවට මේ ගස් වවන්න එපා. ඒක අල්ලපු ගෙදර වැසියන්ටත් ඒක හරි කරදරයක් වෙනවා. මොකද කොළ අතු වෙනවා, අතු ගන්නවා, හරි ප්‍රශ්න. ඒ හින්දා එවැනි තැන්වල ඒවා තියන්න එපා. ඒක රුක්ෂ වෙද දෝෂයක් විදියට අපි මේක ගැන කතා කරනවා. මේක සෙවණෙලි දෝෂත් අරගෙන ඉනවා. මේ සෙවණෙලි පතිත වීමෙන් ඔබට ලැබෙන්න ඕන අවුරශ්මී හරියාකාර වැටුන් නැත්තම්. හැබැයි අපි කියන්නේ කිසිසේත්ම ගස් වවන්න එපා කියලා. මම කියන පුළුවන් තරම් ගස් වවන්න. පුළුවන් තරම් ගස් වවන්න. ඒ අදාළ තැන්වල වවන්න. මේ ගේ යවට ගේ අස්සේ මේක හිටවන්න යන්න එපා. ඒ අරනකොට ඉඩ තියෙන හැම තැනම ගහක් වවන්න. ඒක ගොඩක් හොඳයි. ඉතින් අර දෝෂයන් තියෙනවා. ඒ වගේ අපි මේකේ විවිධ වූ දිශාවන් වලට අයත් වෙන ශාකයන් ගැනත් අපි කතා කරනවානේ. විවිධ වූ දෝෂයන් විවිධ වූ ස්ථාන වලට තියෙන ගස් තියෙනවා. විවිධ මේ දිශාවන් වලට. මේක හොඳයි. ඒ වගේම අඳු ගහක් වගේ හිටවන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියන. මොකද සර්ප ගහනේ අඩු වෙනවා. සර්පයන් එහෙම එන්නේ නැහැ ඔය අඳු ගස් වල. අපි කියන්නේ ණයට අඳු කොළ දැක්කා වගේ කියලා. ඒ වගේම කටු ගස් වෙන දේවල් හිටවන්න එපා. මොකද ඔබවම තුවාල වීමේ ඉඩ කඩක් තියෙනවා. පුංචි දරුවෝ එහෙම සෑහෙන ප්‍රශ්න ඇති කරනවා. මේවා පිළිකාකාරක තත්ත්වයන් පවා තියෙනවා. විශේෂ සහිත කටු තියෙන ශාකයන් මේවා හිටවන්න එපා කියන දේ කියන්න ඕනේ. මොකද ඔබට ඔබේ නිවසේ අඳුරේ වුණත් ඇවිදීමේ හැකියාව තියෙන්න ඕනේ. ගොඩක් ලට්ටපට්ට පටල ගන්න එපා. හතර වටේම හරි පිරිසිදුව තියාගන්න. විශේෂයෙන්ම මේ මල් ගස් තියෙනවා. නැකත් 24ත් අපි ගස් වර්ග 27ක් ගැනත් අපි කතා කරනවා. අපිට ඒව ගැනත් කතා කරන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම මේ දිනයන් වලට තියෙන නවගසුත් තියෙනවා. අවිශේෂ සඳට දිනුරු වෘක්ෂය හොඳයි කියනවා. ඒ වගේම අඟහරු වද්දර කොළන් වෘක්ෂයත් හොඳයි කියනවා. බදාදර කොහොම වෘක්ෂය, බ්‍රහස්පතින්දාට බෝ වෘක්ෂයක් හොඳයි කියනවා. ඒ වගේම සිකුරාදාට කරඳ වෘක්ෂයක් හොඳයි කියනවා. සෙනසුරාදාට නුග වෘක්ෂයක් හොඳයි කියනවා. ඒ වගේම ඊරිදාට ඉඹුල් වෘක්ෂ, රාහු සහ කේතු දෙන්නටත් ඔන්න තියෙනවා. අපි කියන රාහුට වැටකිය සහ කේතුට කෙසෙල් ගහක් හිටවන්න කියන දේ අපි මේ ගස් වවන්න කියලා තමයි කියන්නේ. නමුත් අර විදියට ගස් වවන්න එපා. මොකද ඒක ඔබට සුබ නැහැ. ඔයිට විදිය තමයි කියන්නේ රුක්ෂ වෙද දෝෂයන් අරගෙන එනවා. ගස් අනවශ්‍ය තැන්වල හිටවුවොත්. ඔක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඔව් හරි. ඒතර අද අපි කතා කරන මේ වාස්තු දෝෂවල අවසාන මාතෘකාව මම හිතන්නේ මේකත් තවත් නිවසක තියෙනම වැදගත්ම ස්ථානයක්. මේ වයින් වාස්තු දෝෂ ඇති වෙන්න පුළුවන් වැසිකිළිය. වැසිකිළිය ගැන අපි කතා කරමු. වැසිකිළියෙන් වාස්තු දෝෂ ඇති කරනවද? නිවැරදිව කොහොමද වාස්තු දෝෂ මග හරවාගෙන වැසිකිළිය හදාගන්නේ නැත්නම් වැසිකිළිය පාවිච්චි කරන්නේ? ඔව් ඇත්තටම මේ වැසිකිළියක් කියන්නේ නිවසකට අත්‍යවශ්‍ය වෙන්නා වූ දෙයක්. වාස්තු විද්‍යාව එකත් බොහොම තදින් කතා කරන දෙයක්. ඇත්තටම මේක විශාල පරිච්ඡේද ගණනාවෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේ වැසිකිළියක් අපි කොහොමද ඉදි කරන්නේ කියන එක අපේ ඉතිහාසය ගැන අපි කතා කරද්දිත් අපිට මේ කතා කරතේ විශේෂයෙන් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයන් ගැන කතා කරද්දී නයිල් නදී ශිෂ්ටාචාරය ගැන අපි කතා කරද්දී ඒ වගේම මොහන්ද හරප්පා ශිෂ්ටාචාරය ගැනත් අපි කතා කරද්දී මේ වැසිකිළියට ප්‍රධාන ස්ථානයක් දීලා තියෙනවා. මේකට විශාල ඉතිහාසයක් තියෙනවා අපේ වැසිකිළිය සම්බන්ධව. ඇත්තටම මේක අපේ ඉතිහාසයේ හෙළ රජදරුවන් පවා හොඳ තැනක් මේකට දීලා තියෙනවා. අපි දැන් අපි ගියාම ඔය පණ්ඩුවස් නුවරට වගේ අපි ගියාම අපි දකින්න ඒ වැසිකිලි වලවල නටබුන්වල තියෙන මේ ෆිල්ටර් සිස්ටම් හයි කරලා තියෙනවා. ඒ කාලෙත් ඉතින් ඒගොල්ලෝ ඒවා බලලා තිනවා. මොකද වැසිකිලියක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එහෙනම් වාස්තු විද්‍යානුකූලව මේක සකස් කරගන්නවා. විශේෂයෙන් ප්‍රේතපාදයට තමයි අපි මුල් කරන්නේ. ඉතින් අපිට මේක ගැන පැහැදිලිවම කතා කරන්න වෙනවා. නැත්නම් අපිට එන්නේ අහිකුට්ටක විදිහට ජීවත් වීමට තමයි අපිට වෙන්න. මොකද අහිකුණ්ඨකයා නිසි ක්‍රමවේදයකට මේ මල අපද්‍රව්‍ය ඉවත් කිරීමක් කරේ නැහැ. ඒ නිසා මේවැ දුර්ගන්ධයන් එනකොට මේවැ විස බීජයන් වහන වෙනකොට එතකොට මේ ස්ථාන හැරදාලා යනවා. මේ ප්‍රධාන ප්‍රශ්න තමයි වැසිකිලි පද්ධතියක් නැතිකම. එතකොට මේ අහිකුණ්ඨකය වගේ වෙන හරියාකාර වැසිකිලි පද්ධතියක් අපිට නොතිබුණොත් නිවැසියන් නිරන්තරයෙන් ලෙඩවලට ලක් වීමේ ඉඩ කඩක් පෙන්නනවා. ඉතින් ඔන්න වගේ ගැටලුකාරී තත්ත්වයක් මේකෙදි පෙන්නනවා. අපි ජීවත් වෙද්දී අපි නිරන්තරයෙන් ආහාර ගන්නවා අපේ ජීර්ණ පද්ධතිය ගැන අපිට කතා කරනවා. ඒතර අනිවාර්යෙන් මල පහ පිට වෙනවා. ඒතර මේවා හරියාකාරව කළමනාකාරයකින් කරේ නැත්නම් ප්‍රශ්න ගොඩක්. එසා
ඔබේ ජීවිතය ඔබ කඩන්නට වීමක් පෙන්වනවා සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයන් පෙන්වනවා ඒ වගේම උතුරු පැත්තට වගේ වැසකිලියක් ඉදි කරලා තියෙනවා නම් මේක වහාම ඉවත් කරන්න ඒක සුබ නැහැයි කියන්න වෙනවා ඒ වගේම උතුර පමණක් නෙවෙයි ඊසාන වගේ පැත්තකටත් ඔබ වැසකිලි තෙල් තියෙනවා නම් මේවා තබන්න එපා ඔබට එන්නා වූ විශ්ව ශක්ති ධාරාවන් ඔබට ලැබෙන්නේ නැතිකමක් පෙන්වනවා ඒසයි වෙනි පැතිවලට තියන්න එපා උතුර සහ ඊසාන නැගෙනහිර කියන පැත්තට වැසකිලි ඉදි කරන්න එපා ඔබට කිසිදු ලැබීමක් ලැබෙන්නේ නැහැ ඔබට විස බීජ කන්දක් එක්ක තමයි ජීවත් වෙන්න හම්බෙන්නේ ඉතින් ඒ විදිහට තමයි අපිට ඒ ගැන කතා කරද්දී කතා කරන්න වෙන්නේ. වැසකිලි ගැන කියද්දි තව ගණනාවක් තියෙනවා කතා කරන්න. ලිඳක් ආසන්නේ කොහොමද මේ වැසකිලියක් කරනවා මේක අපි ඉදිරියේදී කතා කරමු. හිතනවා වීඩියෝ එක ගොඩක් දික් වුණා. දර්ශ මහත්තයා අපි එතනින් හමාර කරමු කියලා අනිවාර්යයෙන් චප මහත්තයා මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් මම අර කලින් කිව්වා වගේ වීඩියෝ එක ටිකක් දිගට ඇති. හැබැයි සම්පූර්ණ වැඩසටහන බැලුවොත් ඔබට ඔබේ නිවසේ තිබෙන වාස්තු දෝෂ නැත්නම් ඔබ අලුතෙන් නිවසක් හදන්න යනවා නම් ඔබ දැනුවත් විය යුතු වාස්තු දෝෂ පිළිබඳව මනා දැනුමක් ඔබට ලබා දුන්නා. මනා කරුණු කාරණා රාශියක් ලබා දුන්නා කියලා මම හිතනවා. එහෙමනම් අර චප මහත්තයා කිව්වා වගේ අපි තවත් දවසක මේ දේවල් සම්බන්ධව තවත් හරය දැනුම පිරුණු වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමගන්නවා. අයබන් ඔබතුමාට. අයබන්.